වැඩමවදාළ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගේ අවසරයි වේදිකාවේ අසුන්ගෙන සිටින කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රී අරෝසත්පත් සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියනි ඒ වගේම කෝට්ටේ ආසනයේ ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන සංවිධායක සාලිය ජයනිත්‍ය මහතා ඇතුළු මහත්වරුනි ප්‍රදේශවාසී මෑණිවරුනි පියවරුනි දයාබර හිතවතුනි හිතවතුනි අත්තටම ගත්තොත් මේ ආණ්ඩුව බලයටපත් වෙලා දැන් මාස 16ක් වෙනවා. අපිට මතකයි මේ ආණ්ඩුව බලයටපත් කරන්න එදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, මැඩිල්ලේ හාමුදුරුවෝ, අක්මීම දයාරත්න හාමුදුරුවෝ, ඒ වගේ අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා විශාල මෙහෙවරක් ඉටු කළා. උන්වහන්සේලා තමයි රට ජාතිය වෙනුවෙන් ගෝඨාභය නන්ද රාජපක්ෂ මහත්තයව ජනාධිපති කරන්න කියලා කිව්වේ. රටේ ජනතාව ඒකත් එක්ක තමයි 69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දේ පාවිච්චි කරේ. හරියටම මාස 16ක් යනකොට උන්වහන්සේලාම අද කියනවා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට අනුව මෙතරම් ඉක්මනින්ම ජනතාවට එපා වෙච්ච ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාකවත් තිබිලා නැහැ. නොමල කෙනෙක්ගේ ගෙදරකින් අබයටයක් හොයාගන්නවා වගේ අමාරු වැඩක් තමයි මේ ආණ්ඩුවට බනින්න නැති කෙනෙක් හොයාගන්න එක කියන්නේ. වැඩිකල් කියන්නේ මේ නන්දසේන මහත්තයව බලයට ගේන්න දරදී ඇදපු මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ අද මුළු මහත් ජාතිය ඉස්සරහම මේ පාපොච්චාරණය කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා තවත් අපේ හාමුදුරන් වහන්සේ නමක් කිව්වා එදා නොවැම්බර් මාසේ අපි රටවටේ උස්සගෙන ගිහිල්ලා තියෙන්නේ නිකම් හිස් මෝටාර් රුණ්ඩයක් තමයි අපි රටවටේ උස්සන් ගියේ. තුන්වහන්සේලාට අවුරුද්දක් යනකොට තේරුණා රටවටේ උස්සන් ගිහිල්ලා තියෙන්නේ හිස් මෝටාර් රුණ්ඩයක් කියලා. අක්මීමන දයාරත්න හාමුදුරුවෝ ඊයේ පෙරේදා කිව්වා අර සිංහරාජේ කැලේ කපන තැනට ගිහිල්ලා මොනරගේ ඉස්සරහ පෙනුම නම් ලස්සන හැබැයි දැන් මොනරගේ පිටිපස්සේ එළියේ මේ ආණ්ඩුවේ කැත දැන් පේන්න අරන් තියෙන්නේ ඒකයි අපි මෙතෙන්ට ආවේ කියන්නේ. දැන් බලන්න මුන්නහන්සලා තමයි මේ ආණ්ඩුව වෙනුවෙන් අතිවිශාල මැදිහත් වීමක් කරන්නේ. ඇල්ලේ හාමුදුරුවෝ අද පත්තරවල ලොකු දැන්වීම් දානවා ජාතික සම්පත් විනාශ කරන කොල්ල කන විකුණන කොහෙරි තියෙනවා නම් මට දැනුම් දෙන්න කියලා දුරකථන අංකෙකුත් දීලා දෙයි. තුන්වහන්සේලාට සිද්ධ වෙලා තියෙනවා තමන් විසින්ම පත් කරපු ආණ්ඩුවෙන් තමන් විසින්ම බලයට ගෙනාපු නායකයාගෙන් අපේ රටේ ජාතික සම්පත් බේරගන්න. ඒ වෙනුවෙන් පත්තරවල දැන්වීම් දාන්න පවා සිද්ධ වෙලා තියෙනවා. වැඩි කාලයක් ගියේ නැහැ. හරියටම මාස 16. මෙච්චර ඉක්මනට නන්දසේන ගෝඨාභය මහත්තයාගේ පාලනය දුර්වල අසාර්ථක වෙයි කියලා උන්වහන්සේලා හිතලා නැහැ. හැබැයි අද වෙනකොට 69 ලක්ෂයක් ජනතාව විතරක් නෙමෙයි මුළු මහත් රටම තේරුම් ගන්න තියෙනවා ඉතිහාසයේ අපේ රටේ නායකත්වයට පත් වෙච්ච අයගෙන් අන්තිම අසාර්ථක දුර්වලම පාලකයා බවට මේ නන්දසේන ගෝඨාභය මහත්තයා පත් වෙලා ඉවරයි. එවැනි තත්ත්වයක් ඉස්සරහ තමයි ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ ලංකාව සම්බන්ධ යෝජනාවක් පරාජයටපත් වුණා. ඇත්තටම ගත්තොත් කවුරුත් දැක්කා මුළු ඡන්ද ගාන 47යි ලංකාවේ රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්තියට එරෙහිව
ඡන්ද 22ක් ඡන්දේ පාවිච්චි කරා. ලංකාව පැත්තට හිටියේ ඡන්ද 11යි. 14 දෙනෙක් ඡන්දේ වැළකී හිටියා. දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ අලුත් සූත්‍රයට අනුව උන්වහන්සේගේ modern mathematical theory නව ගණිතමය න්‍යායට අනුව දිනේෂ් ගුණවර්ධන මහත්තයා කියනවා මේක පරාදයක් නෑ 22ක් එහෙට එනකොට 25ක් අනිත් පැත්තේ හිටියයි. වැලකී හිටපු අයත් ලංකාව පැත්තේ තමයි 11යි අර 14යි 25ක් මේ පැත්තේ ඒගොල්ලන්ට බහුතරය ගන්න බැරි වුණා. ඒ නිසා අපි පරාද නෑ අපි දිනුම්. ඒ ගණන් හැදිල්ලට අනුව බැලුවොත් ජනාධිපතිවරණේ ඡන්දදායකයෝ හිටියා මේ රටේ 1,62 ලක්ෂයක්. නන්දසේන මහත්තයාට හම්බුනේ 69 ලක්ෂයයි. එහෙමනම් ඡන්දේ නොදීපු කට්ටිය, විරුද්ධව දීපු කට්ටිය ඔක්කොම එකතු කරාම 90 ලක්ෂයක් ඉන්නවා ගෝඨාභය නන්දසේනට විරුද්ධ පැත්තේ. ගෝඨාභය පරාදයි. ඇත්තටම පරාදයි. ඔය කියන තියරියට මෙච්චර පරපතල යෝජනාවක් මේ රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්තියට එරෙහිව ගෙනල්ලත් ඒක හරියට දකින්න නැතුව තමන්ගේ ප්‍රතිපත්තියට විරුද්ධව ආපු මේ යෝජනාවේ ගැඹුර ඒක හරියට දකින්න නැතුව මේ රටේ ජනතාවට වැරදි පණිවිඩයක් දෙන්න හදනවා. අපි පරාද නැහැ. අපි දිනු එහෙට 22යි මෙහෙට 25යි. පාඩම් ඉගෙන ගන්නෙම නැහැ. මෙච්චර වරද්ද ගනිද්දි පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. ඒ යෝජනාව දිහා බැලුවම හරි පැහැදිලි. ඒ යෝජනාවේ වැඩි පංගුව තියෙන්නේ යුද්ධයට අදාළ කරුණු නෙමෙයි. යුද්ධ කාලේ වෙච්ච සිදුවීම් වලට අදාළව යෝජනා කීපයක් තියෙනවා. අපි කවුරුත් දන්න දේ තමයි රටක සිවිල් යුද්ධයක් වෙද්දී 100% මානව හිමිකම් ආරක්ෂා කරන්න බෑ. යම් ප්‍රමාණයකින් හෝ අකමැත්තෙන් හෝ එවැනි උල්ලංඝන වීම සිද්ධ වෙනවා. ඒක ලෝකයේ ඕන කෙනෙකුට තේරෙනවා. පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. යුද්ධය අවසන් වුණාට පස්සේ කොහොමද මානව හිමිකම් උල්ලංඝනය? ලසන්තව ඝාතනය කරේ යුද්ධෙන් පස්සේ යුද්ධයට අදාළ නැහැ. එක්නැලි කොට පැහැරගත්තේ. පොද්දල ජයත්තගේ කකුල් කැඩුවේ. මාධ්‍යවේදීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කළා බියවත්තල මාධ්‍යවේදීන්ව පැහැරගත්තේ. කීත්වාරට ගෙනිල්ලා අමානුෂික විදියට පහර දුන්නේ. රිවිර පත්‍රයේ කාලේ හිටපු කතුරුවරයා වාලිදෙන්නගොම් මහත්තයා එතුමට පොළොව වලින් ගහලා පහර දුන්නේ. එතුමා යුද්ධයට සම්බන්ධයක් තිබුණේ. අද මේ ජිනීවා මානවික කවුන්සිලේ ප්‍රශ්න කෙරුණේ මෙන්න මේවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මොනවද තියෙන්නේ? ලංකාවේ මානව හිමිකම් කොමිසම පක්ෂග්‍රාහී ඒක සාධාරණ නිදහස් මානව හිමිකම් කොමිසමක් නෙමෙයි. ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයේ බිඳ වැටලා තියෙන්නේ ඒක රටේ නීති ආධිපත්‍යයට බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම ලංකාවේ සිවිල් ක්‍රියාකාරකයන් මාධ්‍යවේදීන් ටෙරිව ක්‍රියාත්මක වෙන මර්ධනකාරී තත්ත්වය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මානව හිමිකම් වලට බරපතල තර්ජනයක්. කොරෝනා රෝගය හැදිච්ච මුස්ලිම් ජාතිකයන් භූමදානය කරන්න ඉඩ නොදීම එයගේ මූලික සංස්කෘතික අයිතිවාසිකමක් අහෝසි කිරීමක් උල්ලංඝනය කිරීම. මේවා තමයි තියෙන්නේ. ඒ වගේම තියෙනවා ලංකාව වේගයෙන් හමුදාකරණයට ලක් වෙනවා. හමුදා නිලධාරීන් තනතුරු වලට පත් කිරීම හරහා අද රට හමුදාකරණයට යනවා. මේවා තමයි ජිනීවා මානවික කවුන්සිලේ ඊයේ සම්මත වෙච්ච යෝජනාවේ මූලික දේවල්. දැන් එතකොට අපි මේ ඡන්දේ දීපු රටවල් දිහා බැලුවම 2009 දී යුද්ධය අවසන් වෙච්ච ගමන් ගෙන අප යෝජනාව ලංකාවට විරුද්ධව ඡන්ද 29ක් හම්බුණා ලංකාව පැත්තට.
එදා ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවට විරුද්ධව හිටි තවත් රටවල් කීපයක් ඡන්ද 29ක් හම්බුණා ලංකාවේ පැත්තට. ඉන්දියාව අසල්වැසි ඉන්දියාව 2009 යෝජනාවේදී ලංකාවේ පැත්තේ හිටගත්තා. යුද්ධ වෙලාවේ බරපතල චෝදනා එල්ල වෙලා තියෙන වෙලාවේ යුද්ධය ඇතුලේ සිවිල් ජනතාව මැරුවයි කියලා චෝදනා එල්ල කරන වෙලාවේ ලංකාව සම්බන්ධ යෝජනාව ඡන්ද 29ක් ගත්තා. ඒ 2009 ඊට පස්සේ එන්න මේ ඡන්ද ටික අඩු වුණා. අන්තිමට 15 13 11ට බැස්සා. ඊ යෝජනාවේ ලංකාව වෙනුවෙන් හිටගත්තේ 11යි. එදා ලංකාවේ පැත්තේ හිටගත්ත ඉන්දියාව අද ලංකාව පැත්තේ හිටගන්නේ නැහැ. යුද්ධයක් නැහැ. 2009 යුද්ධය අවසන්. දැන් 2021. ඒක කොහොමද මේ ඡන්ද අඩු වෙන්නේ? ඇයි මේ ඡන්ද අඩු වෙන්නේ? ඒකෙන්ම හරි පැහැදිලි මේ යෝජනාවේ අඩංගුව හරිය තියෙන්නේ යුද්ධ කාලයට අදාළව නෙමෙයි. යුද්ධෙන් පස්සේ වෙච්ච මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව තමයි අද මානව හිමිකම් කවුන්සිලේ ප්‍රශ්න කෙරෙන්නේ. මානව හිමිකම් කොමිසම කවුද ලංකාවේ තියෙන්නේ? කවුද ඒකේ සභාපති? ජගත් බාලසූරිය මහත්තයා. ජගත් බාලසූරිය කියන්නේ මේ රාජපක්ෂ පාලනයේ හිටපු ඇමතිවරයෙක්. අද එතුමාගේ පුතා තමයි විදේශ නියෝජ්‍ය ඇමති තාරක බාලසූරිය. ඉතින් කොහොමද මානව හිමිකම් කවුන්සිලේ ස්වාධීන අපක්ෂපාතී වෙන්නේ? ඒක මුළුමනින්ම දේශපාලනීකරණය වෙච්ච එකක්. පොලිස් කොමිසම කවුද ඒකේ සභාපති? හිටපු පොලිස්පති චන්ද්‍රප්‍රනාන්දු. එතුමා තමයි දේශපාලන පරිගණන පිළිබඳ ජනාධිපතිවරයා පත් කරපු කොමිසමේ සමාජිකයෙක්. එතුමා තමයි 2000 රාජපක්ෂ පාලන කාලේ උතුරු නැගෙනහිර පළාතේ හිටපු රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර්. ශ්‍රේෂ්ඨාධිකරණයේ එතුමාට විරුද්ධව නඩුවක් තිබුණා 2006. ඒ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා චන්ද්‍රප්‍රනාන්දු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට යටත්ව රුපියල් ලක්ෂයක් පුද්ගලික මුදලින් දඩ ගෙවන්න. ඒ පුද්ගලෙක් දානවා පොලිස් කොමිසම. ඉතින් මේවා ජාත්‍යන්තරේ හිනස්සොන වැඩ නෙමෙයි. මේකෙන් තමයි මේ ඡන්ද ප්‍රමාණය එන්න අඩු වුනේ. එදා යුද්ධයක් අවසන් වෙච්ච වෙලාවෙත් අපි වෙනුවෙන් හිටගත් රටවල් දැන් අපිට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්නේ ඡන්දෙ දීමින් වැළකී ඉන්න තැනටපත් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය වැරදි දේශීය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් විදිහට අපි රට තුල මානව හිමිකම් ආරක්ෂා කරා නම් අපි රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවගේ ආරක්ෂා කරා නම් එහෙනම් එන්න මේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න. හොඳට බලන්න ඊයේ ඒ යෝජනාව අපේ යෝජනා ලංකාව සම්බන්ධ යෝජනාව ඡන්ද 22කින් සම්මත වෙද්දී පලස්තීනය සම්බන්ධ යෝජනාවක් ගෙනාවා. ඒ මානව හිමිකම් කවුන්සිලේ ඊශ්‍රායලයේ පලස්තීනයට කරන මැදිහත් වීමට විරුද්ධව තමයි යෝජනාව ගෙනාවේ. ඒ යෝජනාවට පක්ෂව ඡන්ද 32යි. බහුතරයක් රටවල් හිටගත්තේ පලස්තීනයේ පැත්තේ. මේ ඇමරිකන් අධිරාජ්‍යවාදී බලල්ලතක් වෙච්ච ඊශ්‍රායලයේ පලස්තීනයේ තුල කරන අමානුෂික ඝාතනයන් හිංසනයන් ඒවා හෙලා දකිමින් ඒ බරපතල මානව හිමිකම් උල්ලංඝනයට අදාළව තමයි එරෙහිව තමයි ඒ යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ ඡන්ද 32කින් සපතු 47න් 32ක්ම පලස්තීන පැත්තට. ලංකාවේ අපි සම්බන්ධයෙන් හිටගත්තේ 11යි. ඒ 11 හිටගත්තේ ඇත්තටම ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන හින්දාම නෙමෙයි. විශේෂයෙන්ම බොලිවියාව, වෙනිසුලාව, කියුබාව ඒ වගේ රටවල් ඒ යෝජනාව ලංකාවේ පක්ෂපැත්තේ හිටගත්තේ ඇමරිකාවට විරුද්ධව එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී මැදිහත් වීමට විරුද්ධව
ජිනීවා මානවික කවුන්සිලේ හරහා ඒ සිද්ධ වෙන ලෝක දේශපාලන බලවතුන්ගේ උමනාවට විරුද්ධව හිටගත්ත මිසක් ලංකාවේ මානවිකව රකින්න හින්දා හිටගත්ත නෙමෙයි. ලංකාවේ ආණ්ඩුවට බැරි වුණා අඩුම ගානේ අපි අසල්වැසි රටක් වෙච්ච ඉන්දියාව, නේපාලය වගේ රට. නේපාලය වගේ රටයක ඡන්දයක්වත් ගන්න. ඒ ඡන්ද 47න් ඡන්ද 15ක්ම තියෙනවා මුස්ලිම් රටවල. ඉස්ලාමීය සංවිධානයේ රටවලට තියෙනවා ඡන්ද 15. ඒ 15න් 11ක්ම ලංකාවේ රාජපක්ෂ ප්‍රතිපත්තියට විරුද්ධ පැත්තේ හිටගත්තා. ඒකට බලපෑවේ යුද්ධයේ හේතු නෙමෙයි. ඒ අය කලින් අවස්ථාවලදී ලංකාවට පක්ෂව ඡන්ද දීපු අය. ලංකාවට පක්ෂව ඡන්ද දීපු රටවල් ඉස්ලාමීය සංවිධානයට අදාළ රටවල් ඊයේ ලංකාවට විරුද්ධව ඡන්ද දුන්නේ. මේ මෑත කාලේ ගත්ත ඔලොමොට්ටල තීරණ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතුව ලෝකෙ කොහෙවත් රටක අනුගමනය නොකරපු දෙයක් මෙහෙ කරන්න ගිහිල්ලා මේ ජාතිවාදී අවසලා මේ තමන්ගේ බලවමනා වෙනුවෙන් ඒ කරපු ජාතිවාදී ක්‍රියාමාර්ගයට එරෙහිව තමයි මේ මුස්ලිම් රටවල් ලංකාවට විරුද්ධ පැත්තේ හිටගත්තේ. ඉතින් මේක හරියටම ගත්තොත් අපි හරි පැහැදිලිව දකින්න ඕනි මේ යෝජනාව හරහා ලංකාවේ ජනතාවට විරුද්ධව එහෙම නැත්නම් ශ්‍රී ලාංකික රාජ්‍යයට එරෙහිව එහෙම ක්‍රියාමාර්ග ගැනීමක් මෙතන නැහැ. විදුලි පුටුවට ගෙනියන්න බෑ. එහෙම නීතියකුත් නැහැ. ඒ දවස්වල මතකයි අපිට විදුලි පුටුව පෙන්නලා මේ ඡන්ද ගන්න මේක පාවිච්චි කරා. දැන් ඒ බොරුව අපව කියන්න බෑ. ඒක මේ රටේ ජනතාව දන්නවා. ඊළඟට යුදාධිකරණ ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනියන. ජාත්‍යන්තර යුදාධිකරණයට අපි රට ගෙනියන්න බෑ. අපි මේ අන්තර්ජාතික සම්මුතියට අත්සන් කරලා නැහැ. එහෙම ගත්තත් ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනියන්න හෝ එහෙම නැත්නම් අපේ රටේ එරෙහිව ආර්ථික සම්බන්ධක පනවන්න. තුර අපේ රටේ ජනතාවට එරෙහිව නෙක වෙන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක ගන්න නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ යූටෝ බලය තියෙන තැන බහුතරයෙන් සම්මත ඒකමතිකව සම්මත වෙන්න. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ සම්මත වෙච්ච යෝජනාව වෙන මොකක්වත් නෙමෙයි. ලංකාව නැමැති අපේ පුංචි රට තුල දිගින් දිගටම යුද්ධය අවසන් වෙලා තියෙද්දිත් දිගින් දිගටම මේ රටේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වලට එරෙහිව මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ බිඳවැටීමට එරෙහිව මේ රටේ මානව හිමිකම් කොමිසම දේශපාලනීකරණයට එරෙහිව මේ රට තුල ක්‍රමානුකූලව හමුදා ආණ්ඩුවක් පිහිටවීමේ මාවතට ගමන් කිරීමට එරෙහිව මේ රටේ අනෙකුත් ජන කොටස් වලට වෙනස්ව සැලකීමට එරෙහිව ගත්ත යෝජනාවක් තමයි මේ සම්මත වෙලා තියෙන්නේ. එහෙම නැතුව ලංකාවට එරෙහිව හෝ ලංකාව කියන රාජ්‍යයට එරෙහිව යෝජනාවක් නෙමෙයි. අපිට රටේ පුරවැසියෝ විදිහට වගකීමක් තියෙනවා. අපේ රට මානවිකම් කවුන්සිලය තුල මේ යෝජනාවෙන් පරද්ද වෙන්න මැදිහත් වෙච්ච මේ පාලකයන්ට බල කරලා කියන්න උඹලට අයිතියක් නැහැ රට පරද්ද. ආණ්ඩුව කියන්නේ අපේ తాවකාලික බාරකාරයන්ගේ වගකීම තමයි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන. ජනතාවගේ අයිතිවාසිකම් පොඩිපට්ටම් කරලා සුළුවිසුළු කරනවා නම් ඒ පාලකයන් තමන්ගේ වගකීම පැහැරලා තියෙනවා. මේ යෝජනා සම්මතයේ හරහා මේ රටේ පුරවැසියන්ට තියෙන වගකීමක් එදාටත් වඩා වගකීමක් ආණ්ඩුවට බලකරන්න අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය රැකපල්ලා. අපේ රටේ මානවිකම් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරපල්ලා. අපේ රට හමුදාකරණයට ලක් වෙන එක නවත්තපල්ලා. අපේ රටේ අනිකුත් ජාතීන්ට සුළු ජන කොටස් වලට වෙනස්ව සලකන එක වහාම නතර කරපල්ලා. ජාතිවාදයේ ආගමික අන්තවාදයේ වපුරන එක නවත්තපල්ලා කියලා බලපෑම බලකිරීම කරන්න
මේ යෝජනාව සම්මත කිරීම හරහා මේ රටේ සියලු පුරවැසියන්ට අලුත් වගකීමක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපි මේකෙන් ඉගෙන ගන්න ඕනේ පාඩම. එහෙම නැතුව මේ යෝජනාව ගැන පාරම් බාල පුරාජේරු කියලා අපි පෙරදුනේ නැහැ, අපි දිනුවා. අපි නැමෙන්නේ නැහැ. චණ්ඩි පාට දාලා රටක් විදියට තවදුරටත් ජාත්‍යන්තර මානවික කවුන්සිලේ අපිව පරාද කරන්න ඉඩ දෙන්න බෑ. ක්‍රිකට් මැච් එක ගහන ලංකාවේ ටීම් එක කොහේ රටක් එක්ක මැච් එකක් ගැහුවම ටීම් එක පරාද වුණොත් ඒ ටීම් එක පරාදයි කියලා විතරක් නෙමෙයි එන්නේ. ඒකේ පණිවිඩය එනවා අපි ඔක්කොම ලංකාව පරාදයි. ලංකාවේ ටීම් එක ගිහිල්ලා එංගලන්තේ මැච් එක ගැහුවම එංගලන්තයට පෙරදුනොත් අපි කියනවාද ඒ ටීම් එකේ ලොක්කයි කැප්ටනුයි ක්‍රීඩකයෝ ටිකයි පරාද අපි පරදින්නේ එහෙම එකක් නැහැ. අපි වෙනුවෙන් නියෝජනය කරන කණ්ඩායම වැරදි විදියට සෙල්ලම් කරොත් මැච් එක පාවලා දුන්නොත් ඒ පරාදය අපි හැමෝටම එනවා. ඒ නිසා මේක රටක් විදියට අපි ලැජ්ජ වෙන්න ඕනේ කාරණාවක්. මොකද අපේ පාලකයෝ අපේ අයිතිවාසිකම් රකින්න සමත් නැතිකම තමයි ජාත්‍යන්තර ඉස්සරහා මුළු ලෝකෙටම ඊයේ ප්‍රදර්ශනය කරේ. ඉතින් මේක තමයි මේ නන්දසේන ගෝඨාභය මහත්තයලාගේ ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්තියට රීව තමයි මේ යෝජනාව සම්මත වුනේ. මෙවැනි තත්ත්වයකටපත් වෙන්නේ ඇයි? මේ දිගින් දිගටම ගන්න වැරදි තීන්දුව, වැරදි ක්‍රියාමාර්ග නිසා. අපි දැක්කා මාස 16න් මේ රටේ ජනතාවට ඔප්පු කරලා පෙන්නුවා මේ ආණ්ඩුවේ තියෙන බංකොලොත්කම්, බැරිකම්, අසමත්කම්. අද අපි කාටවත් දැනෙන ප්‍රශ්නේ UNP, ශ්‍රී ලංකා, JVP, MEP, TNA මොන පක්ෂයට අයිති වුණත් අපි හැමෝටම රටේ පුරවැසියන් හැමෝටම දැනෙන ප්‍රශ්නේ තමයි ජීවත් වෙන්න බැරි, ජීවත් වෙන්න අමාරුකම්. කඩේට ගියාම, පොරට ගියාම බඩු මිල වැඩි. පොල් 120යි, හාල් 110යි, 120යි, කීරි සම්බණක් 180යි, හොයාගන්නත් නැහැ. කොච්චර අඩු කරනවා කිව්වත් සීනි 120යි, 125යි. වෙන එකක් තියා ග්‍රෑම් 60 රුපියල් 45ට තිබිච්ච පපඩම් පැකට් එකත් දැන් රුපියල් 75යි. අද මං එනකොට දැක්කා අර දෝසෙ කඩේ ඉස්සරහ තියෙනවා බෝඩ් එකක් ගහලා උළුඳු වඩයක් රුපියල් 75යි. උඳු රුපියල් 1600 කිලෝ එක. රුපියල් 350ට 400ට තිබුණේ. මේ වඩේක 40 තිබිච්ච වඩේක රුපියල් 75. මේ මාස 16ට මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමට අපේ රටේ ආර්ථිකය වැටුණා. අපිට දැනෙන, පෙනෙන, ඇඟට දැනෙන එක තමයි ඒක. මේක ඇත්තටම ගත්තොත් රෝග නිධානය නෙමෙයි. රෝග ලක්ෂණ. අපි කවුරුත් දන්නවා කොරෝනා හැදුණා. කොරෝනා හැදුණන් පස්සේ අපිට දැනෙන්නේ කොහොමද? ඔළුව කැක්කුම එනවා. උණ ගන්නවා. පණ නැති ගතිය එනවා. ඒකනේ කියන්නේ හුස්ම ගන්න අමාරුයි. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒවා තමයි අපේ රෝග ලක්ෂණ. හැබැයි ඇත්ත රෝගේ කොරෝනා. උණට නෙමෙයි බෙහෙත් දෙන්නේ. ඔළුව කැක්කුමට නෙමෙයි බෙහෙත් දෙන්නේ. ඇත්ත ලෙඩේ කොරෝනා. මතුවෙන්නේ උණවලින්. මතුවෙන්නේ ඔළුව කැක්කුමෙන්. මතුවෙන්නේ හාල් 140ට නගිනකොට. මතුවෙන්නේ සීනි 125ට නගිනකොට. මතුවෙන්නේ ඉතිහාසයේ කවදාකවත් නැතුව පොල් ගෙඩිය කඩේට ගිහිල්ලා ටේප් එක තියලා මැනලා ගන්න උනාම තමයි මතුවේ. හැබැයි මේකේ අරුබුදේ ගත්තොත් මීට වඩා බරපතලයි විශාලයි. මේකට බලපාන ප්‍රධාන හේතුව කොරෝනා නෙමෙයි. දැන් ආණ්ඩුව අර යුද්ධ කාලේ හැමදාම කිව්වේ යුද්ධෙන්ද මුකුත් කරන්න බෑ. හිඟන්නගේ තුවාලේ වගේ යුද්ධ කියලා යුද්ධ පෙන්නුවා මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න බැරි වෙනකොට. විරකියාව එනකොට, ඉස්කෝලේ ඩෙස්ක් පුඩු බංකු නැති වෙනකොට, ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැති වෙනකොට,
බඩු මිල වැඩි වෙනකොට ජීවන වියදම උගල ඉහළ යනකොට එදා පාලකයෝ අවුරුදු 30ක් විතර කිව්වේ යුද්ධෙට ලොකු වියදමක් යනවා. මිග්යානා ගන්න ඕනි, කෆීර් ගන්න ඕනි, පතරුම් ගේන්න ඕනි. ඒවට පාකිස්තානෙට, චීනෙට කෝටි ගණන් සල්ලි යවන්න ඕනි. යුක්‍රේනෙට කෝටි ගණන් සල්ලි යවන්න ඕනි. එහෙනම් ඉවසගෙන ඉන්න, පටි තද කරගෙන ඉන්න යුද්ධ ඉවර වෙච්ච ගමන් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හරියනවා. ඒක තමයි එදා පාලකයෝ පාවිච්චි කරේ අවුරුදු 30ක් තිස්සේ. දැන් යුද්ධ ඉවරයි. යුද්ධ වුණාට පස්සේ අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. මතකයි සමහර තැන්වල ගිහිල්ලා පෙන්නුවා අර හමුදාව ගිහිල්ලා ඒ ප්‍රදේශ නිදහස් කරගත්තට පස්සේ වැඩිම VS වන්න තියෙන ප්‍රදේශය තමයි අපි අත්පත් කරගත්තේ. යාපනයේ මාකට් එකට ගිහිල්ලා ඒ කාලේ රාජිත සේනාරත්න හිටියේ ඒ පැත්තේ. මට මතකයි යාපනයේ මාළු මාකට් එකට ගිහිල්ලා අර ඒ මොහොතේ අල්ලගත්ත මාළු පණ පිටින් දඟලන මාළු පෙන්නලා මේ රූපවාහිනිය වල පෙන්නුවා බලන්න දැන් රට වටේම මුහුදේ මාළු අල්ලන්න පුළුවන් යුද්ධ ඉවර නිසා. ඒ නිසා පිට රටින් මාළු ගෙන්න ඕනේ නැහැ. අපේ රටේ මාළු ටික අල්ල ගන්න පුළුවන් කිසි බයක් සැකක් නැතුව. එහෙමනේ කිව්වේ. 2009 යුද්ධ ඉවරයි. 2021 හරියටම ගත්තොත් අවුරුදු 12ක් ගියා. නමුත් අපි ආර්ථික වශයෙන් තාම හිටපු තරටත් වඩා පැල්ලේ. අපි කොරෝනා හින්දාද පොල් ගෙඩි වැඩි වුනේ? කොරෝනා හින්දාද සීනි වැඩි වුනේ? කොරෝනා හින්දාද හාල් වැඩි වුනේ? කොරෝනා කිසි බලපෑමක් නැහැ. මේ හාල් මාෆියාව මේ මෝල්කාරෝ 3-4 දෙනෙක් මෙහෙවන හාල් මාෆියාව මේක කොරෝනා වලට කලින් ඉඳලා තියෙන දෙයක්. මේක ආණ්ඩුව දන්නේ නැද්ද? නන්දසේන මහත්තයා මේක නොදැනද බලය ගත්තේ? ගත්ත ගමන් මතකනේ නාරායන් පිට ආර්ථික මධ්‍යස්ථානට ගිහිල්ලා හාල් කඩේ වාඩි වෙලා ටෙලිෆෝන් එක අරගෙන හතර වටේට කෝල් දීලා ඒ හාල් කීයද මේ හාල් කීයද අඩු කරන හැටි පෙන්නන්න බ්‍රිගේඩියර්ව ගෙනල්ලා පැසිල් රාජපක්ෂ වාඩි කරලා බ්‍රිගේඩියර් ලොකු චණ්ඩි පාට් එකක් දාලා අපි දන්නවා මෝල් ඇතුලේ තියෙන වී කොච්චරද කියලා අපි ගන්නම් එළියට ඕ එහෙමනේ කිව්වේ. ඉතින් මාස 16ක් ගියා. ඔය මෝල් මාෆියාව මෙල්ල කරන්න බැරි වුණා. පිට ගැසට් 5ක් ගැහුවා. ඒත් අද හාල් මාෆියාව මෙල්ල කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඊයේ පෙරේද කැබිනට් එකේ තීන්දුවක් ගන්නවා මොකද? වීහල මණ්ඩලයෙන් ගන්නවා ගොවියගේ හාල් වී කිලෝ එක හාල් නෙමෙයි වී කිලෝ එක රුපියල් 56.50. වීහල මණ්ඩලයට කියනවා ඒ 56.50ට ගත්ත වී කිලෝ එක සතොසට දෙන්න කියලා රුපියල් 50ට. සතොස තීරණයක් කරන් තියෙනවා ගන්න වී ටික ඔක්කොම පොළොන්නරුවේ තියෙන වික්‍රමරත්න කියන මෝලට යවලා ඒ මෝලෙන් හාල් කරලා ගන්න. අනුරාධපුරේ හාල් ටික, මාතර ගාල්ල හම්බන්තොට අම්පාරේ හාල් ටික, ඇඹිලිපිටිය හාල් ටිකත් යනවා පොළොන්නරුවට. එහෙට ගිහිල්ලා වික්‍රමරත්න මෝලේ හාල් කරලා ආපහු වෙනවා සතොසට 95ට. ඔන්න කැබිනට් එකේ තීන්දුව. බලන්න කොච්චර ඔලොමොට්ටල වැඩක්ද කියලා. හම්බන්තොට ඉන්න වී ගොවියාගේ වී ටික එහෙන් අරගෙන පොළොන්නරුවට යවලා පොළොන්නරුවෙන් මෝලෙන් කොටලා හාල් කරලා අපෝ මෙහෙට. හරි සරල දෙයක් නේ. හම්බන්තොට මෝල් නැද්ද? ඔය සත්සු මැදිහත් වෙලා එහෙදි මොක හාල් කරලා වෙනද පොළට දාන්න. ප්‍රවාහන වියදමත් අඩුයි. අතරමැදියන්ට යන වියදමත් අඩුයි. ලාභෙට හාල් ටික මිනිසුන්ට දෙන්නත් පුළුවන්. එහෙම කරන්නේ නැහැ. කැබිනට් එක අනුමත කර එක නෙමෙයි. සතොසට ඕනි එක නෙමෙයි. මේක ඇතුලේ තියෙන මාෆියාව ජාවාරම ඒක සෙල්ලම් කරන්න නම් Taman තෝරගන්න මෝලටම යවන්න. මේක තමයි හැමතැනම සිද්ධ වෙන්නේ. දැන් මේ කුඩ් ප්‍රකට සීනි වංචාව කවුරුත් දන්නද? ආණ්ඩුව තීරණයක් ගත්තා
දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ආනයන සීමා කරන්න. ටයිල් ගන්නන එක අඩු කරා, නතර කරා. කරවල හාල්මැස්ස උඹලකඩ පහුගිය ඔක්තෝබර් මාසෙ ඉඳලා ගෙන්නන්නේ නැහැ. හාල්මැස්ස වලට ගැහුවා 100%ක බද්දා. ඔක්තෝබර් මාසෙ නැවැත්තුවා ගෙන්නන්නේ. උඹලකඩ ගෙන්නන එක නැවැත්තුවා. කට්ට කරවල බොම්බිලි ඔක්කොම පිටටින් ගෙනාවා විශාල ප්‍රමාණයක්. ඒ ඔක්කොම නැවැත්තුවා. වෙන මොකක්වත් නෙමෙයි. කහ මේ කොරෝනා කාලේ විස බීජ නාශකයක් විදිහට කහ පාවිච්චි කරා. එච්චර අවශ්‍යතාවයක් තියෙද්දි ආණ්ඩුව තීන්දුවක් ගත්තා කහ ගෙන්නන්නේ. ගෙන්නපු කහ ටිකක් ගිනි තියලා දැම්මා. කලින් ගෙන්නලා තිබිච්ච එකක් ගිනි තියලා දැම්මා. ස්පෙයා පාර්ට්ස් ගෙන්නන එක නැවැත්තුවා. අඳුම් නිමියදුම් සපත්තු ගෙන්නන එක නැවැත්තුවා. ඒ කියන්නේ අවසාන වශයෙන් ගත්තොත් ආනයන සීමා කරනවා. ඒ ඔක්කොම නවත්තද්දී සීනිත් නවත්තන්න අඩු ගෙන්නන එක පාලනය කරන්න සීනි වලට ගෙවුව රුපියල් 50ක බද්දක්. ඒක ගැව්වේ ගිය අවුරුදු ජූනි මාසේ. අර ඔක්කොම පාලනය කරන්න නේ කරේ. ඒකට කිව්වේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න, ජාතික ආර්ථිකය නගා සිටවන්න. එහෙම තමයි කිව්වේ. කියලා තමයි සීනි වලට 50ක් ගැහුවේ. හැබැයි සියලු භාණ්ඩ ආනයනයේ සීමා කරද්දී සමහර භාණ්ඩ ආනයනයේ නතර කරලා තියෙද්දී හිටපු ගමන් හදිස්සියේ සීනි විතරක් ගෙන්නන්න තීරණය කරනවා බද්ද රුපියල් 50න් 725ට බස්සන. අර දේශීය ආර්ථිකය, ජාතික ආර්ථිකය හිටපු ගමන් ඔළුවෙන් හිට ගන්න. ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් එනවා සීනි සිල්ලර මිල උපරිම රුපියල් 85යි. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියෙන් ගහනවා ගැසට් එක. ඇහුවම සභාපති හිටපු බ්‍රිගේඩියර් දිසානායක මහත්තයා කියනවා අපි දන්නේ අපි බැලුවේ නෑ ගුදුමේ කොච්චර තියෙනවද කියලා. අපිට ඒක අදාළ නෑ. එහෙන් ආව නිවේදනයේ ජනාධිපති කාර්යාලයෙන් අපි ගෙවුව ගැසට් එක. ඔන්න සභාපති දීපු උත්තරේ. හමුදාවේ හිටපු ඩොක්කා. උන්නහැට තේරෙනවද වෙළඳපොළ? උන්නහැට තේරෙනවද ගුදුම? ගුදුමේ කොච්චර සීනි තියෙනවද? 725ට බස්සපු ගමන් මේකට මොකද වෙන්නේ? හිටපු බ්‍රිගේඩියර් ලොක්කට දිසානායක මහත්තයාට ඒක තේරෙන්නේ නැහැ. අදාළත් නැහැ. ගෙවුව ගැසට් එක. අපි ඇහුවා ඒ ගැසට් එක ගෙවුනේ. නෑ එහෙන් ආවනේ නිවේදනේ, මාධ්‍ය නිවේදනේ. ඉස්සෙල්ලා කිව්වා ජනාධිපතිතුමා කිව්වා කියලා. ඇහුවම ප්‍රශ්නේ පාරිභෝගික අධිකාරී සභාපති දිසානායක මහත්තයාගේ ඔබතුමන්ලා ඇයි මේ 85යි කියලා ගැසට් එක ගැහුවේ කියලා. එතුමා කිව්වා ජනාධිපතිතුමා කිව්වනේ මාධ්‍ය වලින් රට්ටම 85යි කියලා. අපි ඔබ කොයිද එහෙම කිව්වේ? අපි දැක්කේ නෑ. නෑ. ළඟ හිටපු නිලධාරියා ඇනලා කිව්වා නිවේදනේ. මාධ්‍ය එකකින් එවපු නිවේදනේ. ඒක දැක්කම වෙවුලලා ගැහුවා ගැසට් එක. ඔන්න 85ට ගැසට් එක ගහනවා. දැන් මුදල් අමාත්‍යාංශය කියනවා මේ ගැසට් එක ගහපු විදිය වැරදි. ගුදමේ කොච්චර සීනි තියනවද කියලා බැලුවේ නෑ. ඒක බලන්න තමයි මේක කරන්න තිබ්බේ. එතන බරපතල අඩුවක් තියෙනවා. දැන් අස්සය පැනලා ඉවරයි. දැන් ඉස්තාලේ වහන්න බෑ. මොකද උනේ? 725ට අඩු කරපු ගමන් අන්න තිබුණ මෙට්‍රික් ටොන් 8200 ගණක් කුප්‍රකට ව්‍යාපාරික සැංග්‍රිලා හෝටලේ ලංකාවේ නියෝජිත නන්දසේන ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්න කලින් සිංගප්පූරුවේ ගිහිල්ලා බෙහෙත් ගන්නකොට මාසෙකමාරක් විතර අපාර්ට්මන්ට් එක අරන් දීපු යාළුවා මිත්‍රයා ගජ මිතුරා වියත්මගේ හිතවතා සයාත් මෞසවි ආජියා උන්නහගේ සීනිතෝගේ පිරමිඩ් විල්මා ට්‍රේඩින් කම්පැනියේ සීනිතෝගේ අන්න තිබුණා ගුදම අඩු කරපු ගමන් 725ට ටැක්ස් එක දැම්ම සජාත් සීනි ටික එළියට. පැය කීපයයි ගියේ මුහුද මැද තිබිච්ච මහා මුහුද මැද තිබිච්ච නැව හැරෙව්ව මෙහා මෙට්‍රික් ටොන් 26000ක් ආව ලංකාව. සජාත්ගේ සීනි මෙතන 8000 ගණනයි අතන 26000යි අනිත් ඔක්කොම රුපියල් 50 බද්දට ගෙනාව සීනි සජාත් පෞසුගේ සීනි ටික තොග පිටින් එන්න ගත්ත මෙට්‍රික් ටොන් 125000 ගණන් ගොඩ ගැහුණා මෙහි. වෙනද මාසෙට ගේන්නේ මෙට්‍රික් ටොන් 45000යි
725ට ගහපු ගම අඩු කරපු ගමන් සජාත් මෞසුමි හාජියාර් ගෙන්නන්න ගත්ත සීනි තොග පිටින් මාසෙට මෙට්‍රික් ටොන් 86000යි. ලංකා ඉතිහාසයේ කවදාකවත් එච්චර විශාල ප්‍රමාණයක් මාසෙට ගෙනල්ලා නැහැ. රටේ සීනි හිඟයක් තිබුණෙත් නැහැ. මෙහි පැල්වත්තේ සෙවණගල ගල්ඔය ලංකාවේ හදන සීනි තියන රතු සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් තිබ්බයි මෙහෙ පොඩ ගහලා. ඒකවත් බැලුවේ නැහැ. මේ සජාත්ගේ සීනි වලට 725 කරපු ගමන් සෙවණගල ෆැක්ටරියේ සීනි, ගල්ඔය ෆැක්ටරියේ සීනි, පැල්වත්ත ෆැක්ටරියේ සීනි ඒව දෙන්න වෙන්නේ රතු සීනි 125යි 130යි. හැබැයි සුදු සීනි 725ට පස්සපු ගමන් අන්න සජාට් ආවා ඉල්ලම පෑදුණා. සතුසට ගැහුවා විකුණන්න පුළුවන් 85යි කියලා කරන්න දෙයක් නැහැ. ගත්ත සජාත් හාජියාර්ගෙන් කිලෝ 1 රුපියල් 122යි. ගත්ත සජාත් හාජියාර්ගෙන් කිලෝ 1 රුපියල් 127යි. වික්ක 85ට පාඩු පිට පාඩු ඩබල් පාඩු. මේ වාසිය කාටද ගියේ? මේ රටේ ජනතාවට ආවද? කොයි ජනතාවට මේ සීනි බද්ද වෙනස් කිරීමේ වාසිය ගියේ? වෙළඳපොලේ කොහෙද සීනි මිල අඩුනේ? නෑ. අදත් සීනි 125යි. ඔය කොච්චර කයිවරු ගැහුවා? මාස ගාණක් ගිහිල්ලා තියෙනවා බද්ද වෙනස් කරලා. මේ රටේ ජනතාවට මේ වාසිය ආවේ නෑ. එමනම් ආණ්ඩුවට මේ වාසිය ආවද? ආණ්ඩුවට ආවෙත් නෑ. කවුද මේකේ වාසිය ගත්තේ? වෙන කවුරුවත් නෙමෙයි. සැංග්‍රිලා හෝටලේ ලංකාවේ නියෝජිතයා ගජ මිතුරා සිංගප්පූරුවේදී අපාර්ට්මන්ට් එක අරන් දීපු යාළුවා සජාත් මෞසුමි. වෙල්මා ට්‍රේඩින් කම්පැනි. මේක වංචාවක් නෙමෙයි. මේක දැනුවත්ව හිතාමතාම කරපු ගේමක් නෙමෙයිද? මේකම තමයි මහ බැංකුවෙත් තුනේ. ආණ්ඩුවට සල්ලි නැහැ කිව්වා, ණය ගන්න ඕනේ කිව්වා. මහ බැංකුව තීන්දුවක් ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුවක් බැඳුම් කර නිකුත් කරා. ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා බැඳුම් කරවල පොලිය වෙනස් කරා. ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා බැඳුම් කරවල කාලය දික් කරා. ඔක්කොම කරා. ඒ ඔක්කොම ප්‍රතිපත්තිමේ තීන්දුව. සල්ලි නැති ඉඳ ණය ගන්න බැඳුම් කර විකුණන්න. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? පොලිය වැඩි කරලා කාලය දික් කරලා බැඳුම් කර පොලි ප්‍රතිශතයේ කාලය වෙනස් කරපු එක මහමණ්ඩි බෑනට කිව්වා අර්ජුන අලෝසියස්ට. ගණින් පුතේ වුණකොට බැඳුම් කර මන් දෙන්නම් පොලිය වැඩි කරලා බෑන පවුවද සල්ලි ටික ඔක්කොම අරගෙන ගත්ත බැඳුම් කර 68 අමාරු. හිටපු ගමන් තප්පර 10ට 20ට කෝටි 1200ක් ලාභයි perpetual treasuries. ඒකම තමයි මේ. අඩු කරා ටැක්ස් එක ලොක්ක කිව්ව බය වෙන්න එපා. ගෙනෙන් සීනි ටික මං 725ට බස්සන්නම් බැස්සුව 25ට ගෙනාව විල්ම කම්පැනිය මෙට්‍රික් ටොන් ගණන් 725 ටැක්ස් එකට. ඒ ඔක්කොම නියුනේ. වෙනසක් නෑ. දෙකම එකයි. දෙකම වංචා. දෙකම දැනුවත් කරපු හරකම. දෙකම දැනුවත් කරපු යාළුවට ඥාතියට සැලකිල්ල. මහ බැංකුව කෑවා මුන් සීනි කෑවා. එච්චරයි වෙනස. තුනුත් එකයි මුනුත් එකයි. දෙගොල්ලොම එකයි. ඒකේ වෙනසක් නැහැ. සීනි ගණන් ගියෝකයි. නැතුව සීනි ගණන් යන්න කොරෝනා ප්‍රශ්නයක් ආවේ නැහැ. උණ හැදුන්නේ නැහැ සීනි වලට. ෆැක්ටරි වැහුවේ නැහැ. ඇත්ත හේතුව මේක. දැන් කියන්න හදනවා නම් කොරෝනා හින්දා තමයි සීනි ගණන් ගියේ. කොරෝනා හින්දා පොල් ගණන් ගියේ කියලා මට කියන්න පුළුවන් හැම එකක්ම ගණන් ගියේ ඇයි හේතුව කියන එක හෙට එළි වෙන්නේ. ඇත්ත හේතුව කොරෝනා නෙමෙයි. ඔබලා දන්නවා කොරෝනා එන්න කලින් තමයි රට වැටුනේ. පළවෙනි කොරෝනා රෝගියා ලංකාවේ හොයාගත්තේ 2020 මාර්තු මාසේ 11 වෙනිදා. පළවෙනි කාර්යය රට වහලා තිබුණේ නැහැ. ජනවාරි පෙබරවාරි මාර්තු රට ඇරලා තිබුණේ. කොරෝනා ලෙඩ හිටියේ නැහැ. රට වැළුවේ මාර්තු 19. හැබැයි
2020 පළවෙනි කාර්තු ජනවාරි පෙබරවාරි මාර්තු පළවෙනි කාර්තුයි අපේ රටේ නිෂ්පාදනය කොහොමද? අරන් බලන්න ප්‍රධාන නිෂ්පාදන 3 කුෂිකර්මාන්තේ 5.6කින් අපේ රටේ කුෂිකර්මාන්තයේ 2020 පළවෙනි කාර්තුව කඩාගෙන වැටුණා. කර්මාන්ත ශාස්ත්‍රය 7.8කින් කඩාගෙන වැටුණා. සේවාර්ථිකය 101.6කින් කඩාගෙන වැටුණා. කුෂිකර්මයේ 5.6යි, කර්මාන්ත 7.8යි, සේවාර්ථිකය 1.6යි. සමස්ත කඩා වැටීම 2020 පළවෙනි කාර්තුවේ ඍණ 1.7. ඔන්න ආර්ථිකය. කොරෝනා ඉන්න කලින් කොරෝනාවේ දෙවෙනි කාර්තුව. දෙවෙනි කාර්තුවේ ආර්ථිකය වැටුණා ඍණ 16.3යි. ඩබල් ට්‍රිපල් වුණා. ඒක හරි. වැහුවනේ රට. හැබැයි පළවෙනි කාර්තුවේ කොරෝනා නැතුව වැටුනේ. දැන් කියන්න හදනවා නම් හාල් ගණන්, පොල් ගණන්, සීනි ගණන් කොරෝනා හින්දා කියලා මේක පට්ටපල් බොරුවක් කෙවරයක් ප්‍රලාපයක්. ඇත්ත හේතුව එක නෙමෙයි. මේ දිගටම වැටමින් ආවේ. බලන්න පෞගේ ඉතිහාසයේ දශක 10ක් 20ක් දිගටම අපේ රටේ ආදායම එන්න අඩු වෙනවා. වියදම වැඩි වෙනවා. ආදායම බහිනවා, වියදම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? වියදම වැඩි වෙනකොට ආදායම අඩු වෙනකොට මේ වියදම හොයාගන්න ක්‍රමයක් නැහැ. එන්න වියදම නගිනවා නම් ආණ්ඩුව ඊට පස්සේ යන තැන තමයි ණය ගන්න. අපේ රටේ මුණ දිර තියෙන ආර්ථිකයේ මූලික ප්‍රධානතම හරයාත්මක අර්බුදය තියෙන එතන. ආදායම වැටෙනවා, වියදම වැඩි වෙනවා. එතන මහා හිදසක් තියෙනවා. ඒක පුරව ගන්න ක්‍රමයක් නැහැ. චන්ද්‍රිකාලා, ජේ.ආර්.ලා, චන්ද්‍රිකාලා, ප්‍රේමදාසලා, විජේතුංගලා, මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය නන්දසේන රාජපක්ෂලා ඔක්කොම කරන්නේ ණය ගන්න. 1948 තමයි සුද්දගෙන් අපි මේ රට නිදහස් කරගත්තේ. සුද්දගෙන් නිදහස් කරගෙන වැඩි කාලයක් යන්න හම්බුනේ නැහැ මේ තත්ති. අවුරුදු 2යි. හරියටම අවුරුදු 2යි. 1950 පළවෙනි වතාවට අපි පටන් ගත්ත ලෝක බැංකුවෙන් ණය ගන්න. හැබැයි ඒ කාලේ ණය ගත්තේ පොඩ ටික 50 ඉඳලා 2000 දක්වා අවුරුදු 50ක කාල සීමා අර්ධ ශතකයක් ගෙවෙන කාල සීමාව තුල අපි ගත්ත මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයයි 1 ට්‍රිලියනය. අවුරුදු 50කට ගත්ත ඔක්කොම ණය. ඩී.එස්. සේනානායකලා, ඩඩ්ලිලා, බණ්ඩාරනායකලා, සිරිමාවලා ඔක්කොම එකතු වෙලා ගත්ත ණය 2000 වෙනකොට අපේ ණය, විදේශ ණය රුපියල් කෝටි ලක්ෂය. 2000 ඉඳලා 2005 වෙනකොට අවුරුදු 5ක් ඇතුළේ චන්ද්‍රිකාගේ පාලනය ඇතුළේ මේ අවුරුදු 5 ඇතුළේ විතරක් ණය ප්‍රමාණය නැග්ගා දෙගුණකින්. කෝටි ලක්ෂය, කෝටි ලක්ෂ 2ක්. මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ජනාධිපති වෙනකොට, රටේ නායකයා වෙනකොට අපේ ණය ට්‍රිලියන 2යි. 2005න් පස්සේ ඔන්න චියර් එක ගැහුවා අනිත් පැත්තට. බෑගුව ඇක්සලරේටරි පොඩ කකුල තියාවේ හිටු කියලා පාගන්න ගත්තා. අවුරුදු 9යි 2005 14 කෝටි ලක්ෂ 5ක් ගත්ත අලුතෙන් ණය. අර අවුරුදු 55ටම 2යි, අවුරුදු 9ට 5යි. ඊට පස්සේ ඒක වෙනස් කරන්න කියලා ආවා මෛත්‍රී රනිල් ජෝඩුව. ඩබල් ඇවිල්ලා මොකද කරේ? අවුරුදු 5යි මේක නැක්කුවා තවත් කෝටි ලක්ෂ 6කි. 9ට 5යි, 5ට 6යි. මේක වෙනස් කරන්න ආවා 2000
19 නන්දසේන රාජපක්ෂ ගෝඨාභය මහත්තයා ආපු ගමන් පුදුපු ගමන් කාපියකා කියලා 2020 ගිය අවුරුද්දේ විතරක් ගත්තා රුපියල් කෝටි ලක්ෂ 2ක්. අර අවුරුදු 50ටම කෝටි ලක්ෂ 2යි 2020ට කෝටි ලක්ෂ 2ක්. දැන් මේ අවුරුද්දේ 2021 අපි ජීවත් වෙන මේ අවුරුද්ද ගත්තොත් දැනටමත් ආණ්ඩුව තීරණය කළා තියෙනවා අලුතෙන් ණය ගන්න තවත් රුපියල් කෝටි ලක්ෂ 3ක්. දැන් පාගල ලෙල්ලටම පාගලා හිටු කියලා ඇක්සලරේටරේ අඩියටම පාගලා තියෙනවා. 2ට 5යි. 9ට 5යි 5ට 6යි දැන් 2ට 5යි. හැබැයි අර 50ටම එක. තේරෙනව නේද අපේ අරුබුදේ? මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට අපේ ණය කන්ද නගිනවා රුපියල් කෝටි ලක්ෂ 18යි. ඒ කියන්නේ සරලව ගත්තොත් ට්‍රිලියන 18. ට්‍රිලියන 18. මේක තමයි ප්‍රශ්නේ. ආදායම අඩුයි, වියදම් වැඩි. වියදම් වැඩි වෙච්ච ගමන් ණය කන්ද නගිනවා උඩට. අර කොළොන්නාවේ කුණු කන්ද නගිනවා වගේ නගිනවා. එයි මේ අවුරුද්ද ගන්නකො 2021 මුළු අවුරුද්දම අපිට හම්බ කරලා ගන්න පුළුවන් ආදායම බිලියන 2000යි. 2021 ආදායම තියෙන්නේ බිලියන 2000යි. වියදම තියෙනවා මගේ අම්මේ තාත්තේ රුපියල් බිලියන 5000. මේ අවුරුද්දේ වියදම 5000යි. හම්බෙන්නේ 2000යි. ඒක හරියට හවසට ගෙදර තාත්තා මේසන් වැඩේ කළා අත්උදව් දීලා නැත්තම් මාකට් එකේ පොලේ බඩු විකුණලා කුලී වැඩක් කරලා නැත්තම් මොකක් හරි රස්සාවක් කරලා හැන්දෑවේ ගෙදරට එනකොට රුපියල් 2000ක් අරන් එනවා. හැබැයි අම්මා දෙනවා ලයිස්තුව ගෙදර වියදම. කුස්සියේ ලුණු පොල් කට්ටේ වියදම මෙච්චරයි. හාල් වලට මෙච්චරයි. මිරිස් තුන පහ වලට මෙච්චරයි. පරිප්පු පිටි සීනි තේවල ඔන්න එකතු කරලා අම්මා දෙනවා ලයිස්තුව. ඒ විතරක් නෙමෙයි පොඩි එකාගේ ටියුෂන් පන්තියට මෙච්චරයි. පොඩි එකා පන්තියට එක්කරගෙන යන්න ත්‍රිවිල් ගාස්තුව මෙච්චරයි. වයසක අම්මා අසනීපයි ගෙදර ඉන්නවා. බෙහෙත් ගන්න මෙච්චරයි. ඔක්කොම එකතු වෙලා එනකොට හැන්දෑවේ අම්මගේ වියදම ගෙදර රුපියල් 5000. තාත්තා ගෙනාවේ රුපියල් 2000. දැන් කොහොමද මේක කරන්නේ? 2000 පොලේ තියාගෙන අම්මට දික් කරලා කියනවා කොහොම හරි මේක වියදම් කරපන්. අම්මා කියනවා මං කොහොම මේක කරන්නේ 3000ක් මදිනේ කියලා. ඒ ඇස්සේ අල්ලපු ගෙදරින් එනවා ගිය සතියේ ගත්ත ණය ඉල්ලගෙන. ඒකක් තියෙනව නැගලා 60ට අමාරු. කීයද ඒ ණය? බිලියන 2117යි. රුපියල් වලින් රුපියල් අල්ලපු ගෙදරින් රුපියල් 2117. අම්මගේ ගෙදර වියදම රුපියල් 5000යි. අල්ලපු ගෙදරින් ගත්ත ණය ගෙවන්න තියෙනවා පොලියත් එක්ක 2117යි. ඔක්කොම වියදම රුපියල් 7117යි. තාත්තා ගෙනාවේ 2000 පොලි. නම් ගෙවන්න ක්‍රමයක් නැහැ. ඉතින් දහහතේ කල්පනා කරනවා. රැට නිින්ද යන්නේ නැහැ. සීනි නගිනවා. ප්‍රෙෂර් වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් හොඳටම නගිනවා උඩට. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. රෑ නිින්ද නැතුව කල්පනා කර ඉන්නවා. ගෙදර මහ විජ්ජුම්බරේ. එයි 7117ක් වියදම. හම්බෙලා දෙන්නේ 2000යි. කරන්නම දෙයක් නැහැ. පාන්දර 3-4 වෙනකන් කල්පනා කළා බැරිම තැන උදේ පාන්දර දෙන්නත් එක්ක තීරණය කරනවා කරන්නම දෙයක් නැහැ. අපි දෙන්නත් එක්ක එකතු වෙලා අම්මා ආච්චි තමන්ගේ අම්මගේ අම්මා කසාද බඳිනකොට දෑවැද්දට දීපු රත්තරන් මාලි අන්න තියෙනවා පෙට්ටගමේ. කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් හරි ගිහිල්ලා මේක උකස් කඩේට තියමු. තියලා සොත් කීයක් හරි අරන් ඉන්න. වෙන කරන්න දෙයක් නැහැ නේ. 7000 ගාණක් දෙන්න එපා. 2000 නේ හම්බුනේ. 5117ක්ම හිගයි. උත්තරයක් නැහැ. එන්නේ තන පණ වගේ ආරක්ෂා කරපු දෑවැද්දට හම්බෙච්ච කරාමු දෙක මාලේ උපස් කඩේට තියලා කීයක් හරි වාගා. දැන් මේ නන්දසේන මහත්තයා කරන්නේ ඒක තමයි. ආවට සුර මොකද්ද මොන කුමාරයාද දියසෙන් කුමාරයා කියලා
මැජික් බලයෙන් මම මේක නග්ගලා ගන්නවා කිව්වනේ. පොහොර නිකන් දෙන්න සල්ලි කොහෙද? මං හොයා ගන්නම් කිව්වා. ආවට පස්සේ තමයි කිරුවව තීරෙන්නේ. නෑ. දැන් තමයි අතපත ගන්න. මං දන්නවා ගම්වල ප්‍රශ්න ගම් 20000ක මං ඇවිදලා තියෙන්නේ කිව්වා. දැන් යනවා ගමේ ප්‍රශ්න හොයන්න. එන්න කලින් කිව්වේ ගමේ ප්‍රශ්න මං හොඳට දන්නවා. මම පහුගිය කාලේ ගම් 20000ක ගිහිල්ලා තියෙන්නේ. දැන් යනවා ගමේ ප්‍රශ්න අහන්න. ඇත්තටම යන්නේ ගමේ ප්‍රශ්න අහන්න නෙමෙයි. උන්නැහැගේ ප්‍රශ්නේ ගමට කියන්නේ. දැන් කල්පනා කරන කොහොමද මේක ගෙවන්නේ? ණයකන්ද වැඩි ට්‍රිලියන 18යි. ආදායම අඩුයි බිලියන 2000යි. වියදම වැඩි බිලියන 5000යි. ගත්ත ණය පොලි වාරිකයේ තියෙනවා බිලියන 2117යි. ඉසේකෙක්ම හැදෙනවා මිනිස්සුත් බයිනවා කොල්ලෝ ටික පාරට බැලලා රස්සා ඉල්ලනවා. උපාධිධාරීන් ටික රස්සා ඉල්ලනවා. පහේ සිස්සත් පාස් වෙච්ච පොඩි දරුවා අම්මලත් එක්ක ගිහිල්ලා අපිට හොඳ ඉස්කෝලයක් ඉල්ලනවා. උසස් පෙළ පාස් වෙච්ච විද්‍යා විෂය වෛද්‍ය උපාධියට තේරිච්ච ඒ දරුවෝ ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ඉල්ලනවා. තාක්ෂණ විෂය හදාරපු දරුවෝ ඉංජිනේරුවෝ වෙන්න ආපු කට්ටිය ඒකම්පාදුව හින්දා ගෙදර වෙట్లా ඒගොල්ලොත් ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. වතුකම් කරුවොත් 1000ක් ඉල්ලනවා. විශ්‍රාමිකයොත් තමන්ගේ කම්පාදු කරපු වැටුප ඉල්ලනවා. 2020 ජනවාරි මාසෙ ඉඳලා කම්පාදු කරපු වැටුව 4 වටින්ම ඉල්ලි. ලොක්කට උණගෙන ඉන්න. ලොක්කට ප්‍රෙෂර් එක වැඩි. 17 කල්පනා කර. දැන් මොකද උත්තරේ? වෙන උත්තර නැහැ. ජේ.ආර්. ජයවර්ධනගේ, ප්‍රේමදාසගේ, චන්ද්‍රිකාගේ, මහින්ද රාජපක්ෂගේ හැමෝගෙම ජානවල තිබිච්ච උත්තරේ අන්න ණය ගන්න. තව ණය ගන්න. ඉතින් චීනෙන් ගත්තා. ඊ පෙරේද ඩොලර් මිලියන 1.5. රුපියල් වලින් නම් රුපියල් කෝටි 30000. යුවන් 10000. චීන සල්ලි. අපේ සල්ලි කෝටි 30000. එදගත්ත චීන. මාර්තු 12 වෙනිදා හැරුණ IMF එක පැත්තට. IMF එකෙන් ඉල්ලුව දෙන්නකෝ ණයක්. කිව්වේ නෑ IMF එකට ආර්ථිකය වැටිලා කියලා. ලැජ්ජයි. ඇයි ආර්ථිකය වැටුනේ නෑ වගේ නී පෙන්වන්න හදන්නේ? කොවිඩ් පාලනය කරන්න. කොරෝනා පාලනය කරන්න දෙන්නකෝ ණයක් කියලා තමයි ඉල්ලුවේ. IMF එකේ ලොක්කට තේරෙන්නේ නැද්ද ඕක? ඒ කිව්වා එහෙම බෑ. අපිට ඔයලගේ ආර්ථිකය ඇනලයිස් කරන්න. අයවැය පරතරය අඩු කරන්න. නිකම්ම දෙන්න බෑ. එහෙන් දාන කොන්දේසි. තව ඉස්සරහට එනකොට ඉතින් අරක විකුණන්න මේක විකුණන්න ඒවත් කියයි. තාම ඒක තියෙනවා මේසෙ උඩ. ඒකේ ප්‍රධානියා රයිස් මහත්තයා කිව්වා අපි ඒකට සලකා බලනවා. ආපහු ගෙවන්න පුළුවන්ද කියලා බලන්න ඕනි. මොකද ගෙවන්නත් බෑ දැන්. ජාත්‍යන්තර ණය ගෙවීමේ රේටින් වල පල්ලමේ හිටියේ ෆිට් රේසිං ABC බැස්සා වැටුණා CCC. ඉතින් ජාත්‍යන්තර ණය දෙන්නේ නැහැ. ඔක්කොම අපි දිහා බලනවා ආර්ථිකය වැටිලා. ලංකාවේ ආර්ථිකය lost GGG CCC නෙමෙයි GGG වැටිලා. ඉතින් කොහොමද ණය දෙන්නේ? IMF එකත් බලනවා අපි දිහා. එකපාර දෙන්නේ නැහැ. ඉතින් අරමුදේ තියෙනවා තව ණය ගන්න තමයි යන්නේ. ඒකත් මදි. ඒකෙන් මේක පියව ගන්න බෑ. අන්න ඊට පස්සේ මහලොකු චණ්ඩිපාත් දාලා බලය ගත්තට මහලොකු චණ්ඩිපාත් දාලා ඡන්ද ටික ගත්තට දැන් අත තියෙනවා කොහෙද? හදවත බදු වරායට. අපි ආර්ථිකයේ මර්මස්ථානයේ ලාභ පිට ලාභ ලබන වරායට තිබ්බ අත නැගෙනහිර ජැටිය 49% ඉන්දියාවට විකුණන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කළා. එන් අම්බින ඩොලර් මිලියන 300 400 ගන්න අපේ ජාතික සම්පත විකුණන්න තීන්දුව ගත්තා. ආවේ බලයට විකුණන්නේ එක බිම්මගලක් දෙන්නේ නැහැ විදේශිකයන්ට, කම්පැනි කාර්යයන්ට. දිවි හිමියෙන් රකින්න අපේ රටේ ජාතික සම්පත. හැබැයි මෙතන අර්බුදයට මුණ දෙන්නේ දැන් තමයි ඒක දකින්නේ. චණ්ඩිපාත් දැන් මෙව ගැන හරියට හිතන්නේ නැතු. දෙන්න ගිය නැගිනේර ජැටි. අන්තිමට ඉතින් වෘත්තීය සමිතිය දේශමාමක බලවේග එකතු කළා කොහොම හරි ඒක බේරගත්තා. බේරගත්තට වැඩේ බේරුන්නේ නැහැ. අන්තිමට ගත්ත තීන්දුව. ඒ ජිනීවා ඡන්දෙත් තියෙනවා. ඉන්දියාව දෙකට දෙවාර හිටියේ. නැගිනේර ජැටියත් අප්සෙට් එකේ හිටියේ.
මොකද්ද ලොක්ක ගත්ත තීන්දුව කැබිනට් මණ්ඩලේ? නැගෙනහිර වෙනුවට අපි දෙන්නම් ඊට වඩා හොඳ එකක් මෙන්න තියෙනවා බටහිර නැගෙනහිරට වඩා ගැඹුරුයි දිගයි නැව් වැඩියෙන් එන්න පුළුවන්. මේකේ වර්ණනා කර කොළඹගේ මහත්ය විදේශ අමාත්‍යාංශ ලේකම් දුන්නා මේක මුරුංගත්තේ තියලා මෙන්න බටහිර නැගෙනහිරට වඩා හොඳයි. ගත්ත තීන්දුව කැබිනට් මණ්ඩලයේ අනුමතයි. අදානි කම්පැනියෙන් නිවේදනයක් කියුවා අපි සතුටුයි. ඉන්දියාවේ මහ කුමසාරිස්තුමා කිව්වා මම පුදුම වුණා. උන්නේ පුදුම වුණා. ඔව් ඉල්ලුවේ නැගෙනහිර දුන්නේ බටහිර. මේක හරියට අර ගෙදර අපේ කුස්සියේ හොරා ගන්න එනවනේ බලලා කරවල කැල්ල කාල් මැස්සේ කොළුවක් දැක්කොත් එහෙම ඇවිල්ලා හොරෙන් අරගෙන යනවනේ. අන්න ඒ වගේ බලලා ඇවිල්ලා කුස්සියේ හිමීට කරවල කැල්ල උස්සගෙන යනවා. ඒක දැක්කුවම අම්මා කරවල කැල්ල බේරගන්න ඊට වඩා තඩි වටින උඹලකඩ කැල්ල අරගෙන ගහනවා බලලට කරවල කැල්ල බේරගන්න. ගැහුව උඹලකඩ කැල්ල. පූස කරවල කැල්ල දැම්ම අල්ලගත්ත කටින් උඹලකඩ කැල්ල. යකෝ ඊට වඩා හොඳයි. දැන් හම්බුණා බටහිර. කරවල කැල්ලට වඩා හොඳයි උඹලකඩ කැල්ල. අපි කරේ මොකද? කරවල කැල්ල කණ්ඩාපු බලලට උඹලකඩ කැල්ලක් දුන්නා. ඉතින් මහ කුමසාරිස්තුමා වික්ෂිප්ත වුණා. පුදුම වුණා. හරි. ආවේ ඉවල්ලගෙන කරවල පුසුමට. ඊට වඩා උඹලකඩ කැල්ලක් හම්බුණා. දැන් දුන්නා. බටහිර දුන්නා. තීන්දුව ගත්තා. දැන් ජෝන් කීස් එක ගෙවනවා ලියුම. ආයෝජන මණ්ඩලයට එවුවා ගිය සතියේ ලියුම මොකද්ද? අපි වැඩ පටන් ගන්න සූදානම් අපිට බදු සහන දෙන්න. ස්ට්‍රැටජික් ප්‍රොජෙක්ට් එක යන්න. පාය මාර්ගික ආර්ථික ව්‍යාපෘතියක් විදියට යන්න අපිට POI ව්‍යාපෘතියක් විදියට බදු සහන දෙන්න අදානි කම්පැනි වෙනුවෙන් ලංකාවේ නියෝජිතයා ජෝන් කීල්ස් අන්න එනම උඹලකඩ කෑල්ල කන. දැන් විකුණන. ඔතනින් අතර වෙන්නේ නැහැ. මේ දවස්වල දිගට හරහට ඔය ඉඩම් ටික දෙන්නේ ඒකට. මහජන විරෝධයන් නොතකා අර බස්නාහිර පළාතේ අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන මුතුරාජවැල ලෝක ජීව උරුමයක් වෙච්ච ලංකාවේ තියෙන හොඳම තෙත්බිම ජෛව විවිධත්වයක් තියෙන ඒ ඓතිහාසික භූමිය අක්කර 700ක් දෙනවා මල්වත්ත කම්පැනියට ගොල්ෆ් පිට්ටනිය දාලා. දැන් මේකුණ ඔය පටන් ගන්න සිංහරාජ පාරවල් ගහන්නේ සිංහරාජේ නෙළුවේ ගමේ මිනිසුන්ට යන්න නෙමෙයි. දැන් ඔය බලලා මල්ලෙන් එළියට පැනලා එන්නේ එළියට. චමල් රාජපක්ෂ මහත්තයා කියනකොට සිංහරාජය ඇතුලේ අපි වැව් දෙකක් හදනවා. චීන කම්පැනිය ඒක දැන් බාර ගන්නවා. ඔය එන්නේ බලලා මල්ලෙන් එළියට. පාර හැදුවෙන එක නෙමෙයි. පාර හදලා හෝටල් ගහලා සුද්ධ සතුටු කරලා බහුජාතික කම්පැනි කාර්යයට සිංහරාජය ඇතුලේ හම්බ කරන්න දෙන්නේ. ගමේ මිනිස්සුන්ට පෙන්නනවා අහිංසක පාර. හම්බෙගමුව පැත්තේ ගියොත් අර 10 කල වන විනාශ කරේ සදර්න් ගෲප් කම්පැනි ඇවිල්ලා රක්ෂිතේ ළඟ තියෙන ඉඩම් ටික ඉටු කියලා සුද්ධ කරනවා ඩෝසර් කරනවා. එයි කම්පැනි කාර්ය ගමේ මිනිස්සුන්ට දාන කාපට් පාර. ගමේ කට්ටිය හිතනවා ගමට කාපට් පාරක් කියනවා. දන්නේම නැහැ සදර්න් ගෲප් කම්පැනිය එතන යනවා ඉඩම අල්ලගන්න. මේ සංහාරය මේ පරිසර ත්‍රස්තවාදී ක්‍රියාත්මක වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේක තමයි ජේ.ආර්. ජයවර්ධනලගේ ඉඳලා ප්‍රේමදාසගේ ඉඳලා දිගින් දිගටම ආපු කොල්ලකාරී ආර්ථිකයේ ප්‍රතිපද. ඒක තමයි මේ යන්නේ. මේක වෙනසක් නැහැ. නන්දසේන කොට්ටාබේ මහත්තයාවයි කියලා 이르දි බලේ මැජික් බලේ ඇලඩින්ගේ පුදුම පහනේ මේකට උත්තර හොයන්න බෑ. සුපුරුදු පාර යන්නේ ණය ගන්නවා විකුණනවා මදි වුණාම තව එක ක්‍රමයක් තියෙනවා. ලංකාවේ ණය නම් ගෙවන්න පුළුවන් සල්ලි අච්චු ගන්න. දේශීය ණය ගෙවන්න පුළුවන් සල්ලි අච්චු ගන්න. රුපියල් වලින් නෙගත්තේ. රුපියල් වලින් නම් මහ බැංකුවේ තීන්දුවක් ගත්ත ගැව්වා අච්චු. ගිය අවුරුද්ද විතරක් බිලියන 680ක් සල්ලි අච්චු ගෙවුවා. ඒ කියන්නේ කොච්චරද? රුපියල් කෝටි 68000ක් සල්ලි අච්චු. එහෙම ගහලා තමයි රටේ අපි ඇතුලේ ණය. දැන් කවුරුත් දන්නවා කොරෝනා කාලේ 5000ක් ගෙවුවනේ.
දැන් 5000 ගෙව්වේ කොහෙන්ද? සමෘද්ධි බැංකුවේ තිබිච්ච සල්ලි. සමෘද්ධි ලාභී රුපියල් 100 200 දාපු සල්ලි බිලියන 56ක්. බිලියන 28 ගානේ දෙසරයක් ගත්තා. අරගෙන බෙදුව 5000. සමෘද්ධි ලාභියත් ගිල්ල පොලිමේ ගත්ත 5000. දන්නේම නැහැ Taman දාපු සල්ලි හම්බෙලා තියෙන්නේ. තාම පියුවේ නැහැ ඒ සල්ලි. ඒව පියවන්න සල්ලි අච්චු ගන්න. සල්ලි අච්චු ගන්නත් පියව ගන්න බෑ. මදි. ඉතින් හිතු කියලා වේගය වැඩි කරලා සල්ලි අච්චු ගන්නවා. මේ අවුරුද්ද පටන් ගන්නකොට දවස් 3ට ජනවාරි මාසේ 1 වෙනිදා 2 වෙනිදා 3 වෙනිදා වැඩ පටන් ගත්තම සල්ලි අච්චු ගන්න. ඒකෙන් පුළුවන් දේශීය ණය ටික යන්තම් පොඩ්ඩක් ෂේප් කරගන්න. හැබැයි පිටරටින් ගත්ත ඩොලර් ගෙවන්න බෑනේ රුපියල් වලින්. ඒව ගෙවන්න ඩොලර් රු. ඩොලර් වලින් ගෙවන්න නම් අපේ ඩොලර් තියෙන්න ඕන. ඩොලර් වෙන එක ක්‍රමයක් තමයි අපනයන. හැබැයි අපනයන වැටිලා. ආනයන අපනයන පරතරේ ඩොලර් මිලියන 10000. ඒ කියන්නේ අපේ නිෂ්පාදන පිටරට පටවල අපිට හම්බ වෙන්නේ මිලියන 10000යි. පිටරටින් ගේන බඩු වලට අපි දෙනවා මිලියන 20000. පරතරේ විතරක් 10000. කොරෝනා කාලේ පොඩ්ඩක් අඩු වුණා. ආනයන සීමා වෙච්ච හින්දා. තෙල් පාවිච්චි අඩු වුණා. තෙල් ගෙන්නන එක අඩු වුණා. ඒකෙන් පොඩ්ඩක් ආනයන අඩු වුණා. අපනයන වැඩි වුණේ නැහැ. ගම්මිරිස්සවණක වැඩි වුණාද? නෑනේ. එහෙමනම් අපනයන වැඩි වෙලා නැහැ. අපනයන ආදායම් වැඩි වෙන්නේ නැතුව ඩොලර් එන්නේ නැහැ. එතන ගත්තොත් අපිට ලොකු සල්ලියක් නැහැ. ඊළඟට අපිට සල්ලි එන්නේ සංචාර කර්මාන්තේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාර කර්මාන්තේ ඩබල් වැටිලා තියෙනවා. එතනින් සල්ලි එන්නේ නැහැ. ඊළඟට සල්ලි එන තැන කොහෙද? මැද ප්‍රතික අපේ අක්කලා අම්මලා අනේක විද දහදුක් විදලා හම්බ කරන සල්ලි. අර ජෝදානේ, ඕමාන් වල, කටාර් වල, සෞදි අරාබියේ බායිගේ ගෙදර කක්කුසි හොදලා, වැසිකිලි හොදලා, ගෙදර කුස්සිය අතු ගාලා, කුස්සිය බත්තම්බලා, මස්තම්බලා, රෑලි වෙනකන් ඒ බායිලගේ ගෙවල් අතු ගාලා කරන්න පුළුවන් වහල් සේවා ඔක්කොම කරලා තමයි මේ අහිංසක අම්මලා අක්කලා ඔය රුපියල් 30000ක් 40000ක් මාසෙට එවන්නේ. ඒක තමයි අපේ විදේශ විනිමය වැඩිම හම්බෙන්න තැන. ඩොලර් මිලියන බිලියන 7ක් විතර හම්බෙච්ච තැන. දැන් ඒකත් පැටිලා. අද එහෙන් සල්ලි වනව නෙමෙයි. ඒ ජීවිතේ බේරගන්න බැරුව ඉන්නේ. මැද පෙරදිග කාන්තාව අක්කලා අම්මලා ඔල දකින්නවනේ පොගේ කාලේ. අර තාන ගෙවල් වලින් එළියට වැටිලා රස්සා නැති වෙලා තානාපති කාර්යාලයට ඇවිල්ලා අඬනවා විලාප දෙනවා අඳෝනා දෙනවා අපි ලංකාවට යවන්න රස්සා එපා සල්ලි එපා අපේ දරුවෝ බලන්න මරණ මොහොතේ හරි තමන්ගේ අම්මව දකින්න ගෙදර යවන්න කියලා තානාපති කාර්යාලෙ ඉස්සර හඬා වැළපෙන රාට නිදා ගන්න තරක් නැහැ ගිනි කාස්ට් කවුවේ කාන්තාරේ පිච්චෙනවා නවත්තලා තියෙන වාහනවල යට බස් එකේ වෑන් එකේ යට බුදිය ගන්න එහෙම දවස් එකක් දෙකක් ඉන්න පුළුවන්. සතියක් දෙකක් ඉන්න බෑ. අතේ සල්ලි නැහැ. අන්තිමට මොකද්ද කරන්නේ? දකින්න නැති පහුගිය දවස්වල අපේ නංගිලා වෙන කරන්නම දෙයක් නැහැ. ජීවත් වෙන්න ඕනේ තානාපති කාර්යාලයේ ඉස්සරහ බස් එකකට හරි බුදියගෙන වෙන උත්තරයක්ම නැත්තම් අතේ සල්ලි නැත්තම් තමන්ගේ ඇඟ විකුණලා හරි සල්ලි හම්බ කරන්න වෙනවා. ඒ නංගිලා කිසිම ලැජ්ජාවක් නැතුව තමන්ගේ තියෙන ඒ අහිංසකකම පෙන්වන්න තමන් ඇඟ විකුණලා තමයි සල්ලි හම්බ කරන්නේ දැන් කන්නේ ඒ සල්ලි වලින් කියලා වීඩියෝ පටි නිකුත් කරා එතෙන්ට වැටුණා මේ පාලකයන්ට වගේ වගක් නැහැ අදත් ඒ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ගෙන්න ගන්න කිසිදු වැඩ පිළිවෙලක් නැහැ එනකොට රුපියල් 8000 PCR පරීක්ෂණේ දෙසරයක් කරන්න ඕනේ 16000යි පළ කරනවා කියලා නැවතියක් හෝටලේ රුපියල් 10000යි 12000යි හෝටල් කාමරේ එහෙම ගෙව ගන්න සල්ලි නැහැ රස්සාව නැතු එළියට වැටුනේ ඒ අහිංසක අක්කලා අපලාද ලංකාවට සල්ලි වෙන තත්ත්වක නැහැ හැබැයි මේ කොච්චර කොයිතරම් කයිවරු ගහනවාද මේ පිළිබඳ අච්චර ගෙන්නුවා මෙච්චර සැප දුන්නා හැබැයි එහෙ අඳෝනා දෙනවා විලාප දෙනවා
අපි දන්න අපේ ඥාතීන් යාළුවෝ හිතවත්. ඒකෙන් සල්ලි එන්නෙත් නැහැ. කොහෙන්ද සල්ලි? විදේශ විනිමයෙන්ද සල්ලි නැහැ. සංචාර කර්මාන්තේ වැටිලා, අපනයන වැටිලා, විදේශ ශ්‍රමිකයන් දෙවන සල්ලි අඩු වෙලා දැන් ඇත්තටම සල්ලි නැහැ. ඊළඟට ආණ්ඩුව යනවා තැනකට ජාත්‍යන්තර මාකට් එකේ ස්වෛරී බැඳුම් කර විකුණන. දානවා වර්ල්ඩ් මාකට් එකට අපේ බැඳුම් කර. දැන් මොකද උනේ පෞගේ කාලේ? පිට දැම්ම කීප වතාවක්. ඩොලර් 100ක් බැඳුම් කරේ දානවා ස්වෛරී බැඳුම් කරේ. කවුරුත් ගන්න. වැටෙන රටක බංකොලොත් වෙන රටක බැඳුම් කරගන්න මෝඩයෝද? අපේ මෝඩෙක් හිටියා හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කප්රා. උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ මහ බැංකුවේ අධිපති කාලේ දවසින් දවස කඩාගෙන වැටෙන ග්‍රීක් බොන්ඩ් වලට දැම්ම සල්ලි. මතකද? ග්‍රීක් බොන්ඩ් ගත්ත සල්ලිදී මේ කඩන් වැටෙනවා. IMF එක ණය දෙනවා. ණය ගෙවන්න ආය ණය දෙනවා. මුළු ලෝකයේ යුරෝපා සංගමෙන්ම ග්‍රීසියට අනතුරුවඟවල තිබ්බා. යුරෝපා සංගමෙන් අයින් කරන තැනටත් තා. එහෙම වැටෙන රටේ ග්‍රීක් බොන්ඩ් ගන්න සල්ලි වීදම් කරන් මෙහි හිටපු මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කප්රා. එහෙම මොඩියෝ නෑ වෙන ලෝකේ මහ බැංකුවේ. ඒ නිසා අපේ බැඳුම් කර සල්ලි දීලා ගන්නෙ නෑ. දැම්ම 100ට ගත්තේ නෑ කවුරුත්. පොලියත්තඩි කර 107යි ගන්න කියලා කවුරුත් ඉන්නයි. අන්තිමට බැස්සා 100 ස්වෛරී බැඳුම් කරේ 59ට බැස්සා. ඒක ගන්න. හැබැයි අපේ බැඳුම් කර ස්වෛරී බැඳුම් කර ගත්තේ නැති වුණාට ජාත්‍යන්තරේ විකිනනවා වේගයෙන් විකිනනවා කොහොමද? කොරියාවේ බැඳුම් කර, සිංගප්පූරුවේ බැඳුම් කර, දකුණු කොරියාවේ බැඳුම් කරේ 100 බැඳුම් කරේ ස්වෛරී බැඳුම් කරේ වර්ල්ඩ් මාකට් එකේ විකිනෙන්නේ 102යි 105යි. අපේව 100ක 59. ඒත් මේ ස්වෛරී බැඳුම් කර දැම්මත් විකුණුණා සල්ලි එන්නේ නැහැ. යාන්ට යන්න බෑ. මේක තමයි ඇත්ත අරුබුදේ. අපනේ නාදා මෙන්නේ නැත්තම් විදේශ රැකියාවල සල්ලි එන්නේ නැත්තම් සංචාර කර්මාන්තෙන් සල්ලි එන්නේ නැත්තම් ස්වෛරී බැඳුම් කරවලින් ණය ගන්නත් බැරි නම් ලෝකේ ණය අරගෙන ඒක ගෙවා ගන්න පොලියත් එක්ක සල්ලිත් නැත්තම් ඉතින් එහාට ආර්ථිකය කොහොමද යන්නේ? දැන් මෙතන තමයි රට තියෙන්නේ. නන්දසේන ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව මුමුණ දීලා තියෙන ඇත්ත ආර්ථික අර්බුදේ මේකට උත්තර දෙන්න උන්වහන්සේට උත්තර නැහැ. එයි මේක මේ අවුරුද්දෙන් දෙකකින් ආපු එකක් නෙමෙයි. අයියා රට පාලනය කරා අවස්ථා දෙකක්. අයියලා මල්ලිලා ඇමතිකම් දරුවා අවුරුදු ගණනාවක්. ඒ ගජමිතුරු තමයි අවුරුදු 73ක් තිස්සේ රට පාලනය කරේ. 73 අවුරුද්දක් තිස්සේ උරුදුවපු වර්ධනය වෙච්ච මහා දෙවන්ත ආර්ථික අර්බුදයක් තමයි දැන් මේ අපි ඉස්සරහ තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධනලා ප්‍රේමදාසලා චන්ද්‍රිකාලා රාජපක්ෂලා ඔක්කොම වික්‍රමසිංහලා ඔක්කොම ඇති කරපු අර්බුදය තමයි මේ තියෙන්නේ. මේකට උත්තර හොයන්න සක්කරයාගේ පුතා වයිමාවත් බෑ. එයි මේ තියෙන කුණු වෙච්ච ගඳ ගහන ආර්ථික ක්‍රමයම නම් කරපින්නාගෙන යන්නේ මේකට උත්තර නෑ. ජේ.ආර්.ගේ ආර්ථික ක්‍රමයම තමයි චන්ද්‍රිකා කරේ තියන්නේ. ඒකම තමයි වික්‍රමසිංහ කරේ තියන්නේ. ඒකම තමයි නන්දසේන මහත්තයා කරේ තියන්නේ. මේ මොඩල් එකේ උත්තරේ ඉන්නේ නැහැ. එයි මේ රටේ නිෂ්පාදනයක් නැහැ. නිෂ්පාදනයක් නැති රටක් කවදාකවත් දියුණු වෙන්නේ නැහැ, දියුණු කරන්නත් බෑ. ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ කුෂි කාර්මික නිෂ්පාදනයේ, කාර්මික නිෂ්පාදනයේ. ජපානයේ කොයිතරම් වාහන හැදුවත් කාර්මික වශයෙන් දියුණු රටක් කියලා කිව්වත් ජපානයේ කුඹුරු ගොවිත නැයිත් කළා නැහැ. ජපානයේ රෝලුගා වයින් කළා නැහැ. අපි වගේ නෙමෙයි මහා පරිමාණ දෙවන්ත යායවල් එක දිගට අස්වද්දන්. මොකද්ද වෙනස? විද්‍යාවේ ඥාන තාක්ෂණයේ දැනුම පාවිච්චි කරන්නේ කුෂිකර්මයට. මෙහි වී බුසල වපුරලා බුසල් 20ක් අපි පළදාව ගන්නකොට ජපනා බුසලෙන් බුසල් 400ක් අස්වැන්න ගන්න. ඒ දැනුම පාවිච්චි කරලා තියෙන පළදායිතා වැඩි කරන. ඒ කුෂිකාර්මික නිෂ්පාදනයේ හොඳම අස්වැන්න ගන්න රටවල් වලට පත් වෙලාදී. ඒවා දියුණු වෙන්නේ නිෂ්පාදනයේ මත. චීනය
මේසා විශාල කොරෝනා අර්බුදයකට මුහුණ දුන්නා. කොරෝනා ඇතුළුනේ වුහාන් ප්‍රාන්තයේ චීනේ. හැබැයි චීන ආර්ථිකය වට්ටගත්තේ නැහැ. 2020 අවුරුද්දේ 2019 අවුරුද්දේ ආර්ථික වර්ධනය බලන්න. 2019 චීන ආර්ථික වර්ධනයේ 6.1යි. ධන 2020 ආර්ථික වර්ධන වේගය 5.8යි. අඩු වුණේ 0.3යි. කොරෝනා ඇති වෙලා දහස් ගණනක් චීන ජාතිකයන් ජීවිතක්ෂරපත් වෙලා මා විශාල අර්බුදයකට මුහුණ දීලා මාස ගණන් චීනයේ නගර පළාත් වහලා තියලා ලොක්ඩවුන් කරලා තියලා ඒ ආර්ථිකය වැටුනේ 0.3යි. ඒ කොරෝනාසෙත් මහජන චීන සමූහාණ්ඩුව ලෝකේ පළවෙනි වතාවට හදට රොබෝ යානෙ යවුවා. මේ කොරෝනාස් ඒ කොරෝනාස්සේ මහජන චීනය ලෝකයේ වැඩිම වේගයෙන් දුවන දුම්රිය පැයට කිලෝමීටර් 720ක වේගයෙන් දුවන දුම්රිය හැදුවා. කොරෝනාස් අපි ඍණ 16.3යි ආර්ථිකය වැටුණා කොරෝනා ඉන්න කලින්. වියට්නාමේ ආර්ථික වර්ධන වේගය 22.3යි. නිෂ්පාදනය මත කෘෂි කාර්මික නිෂ්පාදනයේ මත අපි ජේ.ආර්. ජයවර්ධනලා වික්‍රමසිංහලා හඳුන්ලා දීපු මේ කොල්ලකාරී ආර්ථිකයේ නිෂ්පාදනයේ වැට්ටුවා. අපි අත තිබ්බේ සේවා ආර්ථිකයට. ජේ.ආර්.ගේ පාලනයෙන් පස්සේ තමයි අපේ ගම්වල හිටපු අම්මලා අක්කලා රට පටවන්න පටන් ගත්තේ. එදා මැද පෙරදිග ඔය සෞදි අරාබිය ඩුබායි යන්න පටන් ගත්තේ 82 යන කාලේ හරි ලස්සනයි. අවුරුදු දෙකෙන් තුනෙන් ගිහිල්ලා එනකොට බෙල් පොට්ටම් ඇදලා කොණ්ඩේ කපලා අඩිකුස සෙරප්පු දාලා මතකනේ ඩුබායි ගිය අක්ක ගමට එනකොට තොල් පාට කරලා කියුටෙක්ස් ගාලා ලිප්ටික්ස් ගාලා කොහමද ආපු ලස්සන තඩි බෑග් එකක් ඉනේ ගහගෙන ගෙදරට එන්නේ වෑන් එකේ එනකොට ගමේ කොල්ල කුරුට්ටු ටික ගිහිල්ලා වාහනේ වට කරගන්නවා. ඩුබායි ගිය අක්ක වාහනෙන් බහිනවා තඩි බෑග් එකක් අරගෙන ගෙදරට එනවා. පොඩි උන්ට හතරස් ලොකු ටොෆි චොකලට් බෙදනවා. ගෙනාපු බෙඩ් සීට් අර බායි ඇදුම් අනේ නෑදෑන්ට නැන්දට මුංචිට මාමට බෙදනවා. ඊට පස්සේ ගෙදර දානවා කැසට් එක දාන්න බලනවා. බලනකොට ගෙදර ලයිට් නෑ. කරන්ට් එක නෑ. හන්දියේ බැටරි කඩෙන් ගේනවා බැටරිය. ගෙනල්ලා වයර් එක අමුණලා ගෙනාපු තඩි කැසට් එක දානවා. මුළු ගමටම ඇහෙන්න හින්දි සින්දුව දානවා. මතකනේ 82 ඩුබායි ගිය අක්කා ගමට ආවා. දැන් කොහොමද? දැන් ඩුබායි ගිය අක්කා ගමට එනකොට කොහොමද? යන අක්කා නෙමෙයි එන්නේ. කේඩෑරි වෙලා හිස බුගාලා අදින්න වස්ත්‍රේ නැහැ. අනේ කටුනායක එයාපෝට් එකෙන් බහලා එන්නේ ඇවිදින ඇටසැකි. ගෙදරට යන්න අතේ පිච්චිය නැහැ. ඇඟ පුච්චලා ඇන ඉදිකටු ගහලා ඇන කාලා ඒ එන අම්මා ඒ නක්කා අපේ ආදරණීය සහෝදරය. ඒ ජේ.ආර්. ජයවර්ධනලා ආපු මුල් කාලේ අද අවුරුදු 35කට පස්සේ තත්ත්වය. මේ සේවා ආර්ථිකය තමයි ජේ.ආර්. අපිට දුන්නේ. ඒක ඇතුලේ තමයි මේ කුණු වෙච්ච කුඩු අපරාධ මංකොල්ල ජාවරම් සහිත ආර්ථිකය හැදුනේ. දැන් කුඩු කොච්චර අල්ලනවද? හැමදාම අල්ලනවා. නන්දසේන මහත්තයා ගම කුඩු මාෆියාව මෙල්ල කරනවා කියලා පටන් ගත්තානේ. කොහොම ඉවරද? නෑ. අල්ලන්න ගියේ. එයි මේ බල්ලු මරලා හරි සල්ලි හම්බ කරන ආර්ථිකය තියෙන වෙන ක්‍රමයක් නෑ. ගම්මිරිස් හදන්න. පොල් හදන්න මොනවද හදන්නේ? කුෂිකර්මයේ මොනවද හදලා ලාභ ගන්න පුළුවන්? ගොවිතැන් කරන්න. පිච්චියට වීටික විකුණ ගන්න වෙන්නේ. ආදායමක් නෑ. ඉතින් ගොවිතැන් කරලත් බැරි නම් ගම්මිරිස් හදන්න බැරි නම් බිස්නස් එකක් කරන්න. ඒකත් කොයිල කඩන් වැටෙද්ද නැහැ විශ්වාසයක්. ඉතින් ඒ නිසා අන්තිමට යන්නේ කොතෙන්ද? යන්නේ කුඩු බිස්නස් එකට. අර ගල්කිස්ස උසාවි මතක ඇති සහෝදර සහෝදරියන්ට මේ එල්ලා මරනවා කියලා නීතිය කියනවා. මේ උසාවියේ විනිශ්චයකාරතුමා දඬුවම නියම කරනවා ජීවිතාන්තය දක්වා හිරේ මරණීය දඬුවමේ කුඩු ග්‍රෑම් එකට වඩා තියාගත්තොත් එහෙම කියද්දී පෙනිපෙනී මරණය පෙනිපෙනී එල්ලුම් ගහ පෙනිපෙනී
ගල්කිස්සි උසාවියේ මහ දවාලේ මිදුලේ වයස අවුරුදු 26 දරු දෙන්නගේ අම්මා තමන්ගේ තනපොට අස්සේ ගහගෙන ඉඳලා කුඩු පැකට් වික්කා. අවුණා පොලිසියට. ගෙරිච්ච කුඩු දැම්ම පොලිසියට කුඩුවට. ඇහුව ප්‍රශ්න. ඇයි තම කුඩු බිස්නස් කරන්නේ? මේ උසාවියේ මිදුල මැද්දේ. අනේ මහත්තයෝ මට මම වදපු දරුවෝ දෙන්න ගෙදර ඉන්නවා. ඒ දරුවන්ට කිරි ඩිංගක් දෙන්න මගේ තනේ කිරි නෑ. මේ තනේට කිරි එරෙන්න නම් මම පිටරයක් මාළු කැල්ලක් කන්න ඕනේ. පොඩි කාට කිරි පැකට් එක ගෙනියන්න ඕනේ. වෙන කරන්න දෙයක් නෑ මහත්තයෝ. මරණේ පෙනිපෙනී ගල්කිස්සි උසාවියේ මෙදුරට කුඩු පැකට් එක විකුණන්න ආවේ මං ඒ හින්දා. ඒ අම්මා දීපු උත්තරේ අවුරුදු 26යි. දරුවෝ දෙන්නයි. දරුවෝ දෙන්නට කන්න දෙන්න කිරි පැකට් එකක් ගෙනියන්න විදියක් නෑ. වෙන මොනවා කරන්නද? කුඩු විකුණන හරි අර තමන්ගේ කුසෙන් වදපු දරුවට කිරි පැකට් එකක් ගෙනියන්න. දැන් ඒ අම්මා වෙල්ලලා මරලා හරියනවා. වැරදිකාරයා අම්මද? කවුද මේ පාපතර දුෂ්ට ආර්ථික ක්‍රමයේ ගෙනාවේ? එල්ලා මරන්න ඕනේ කවුද? එල්ලා මරන්න ඕනේ පාපතර දුෂ්ටතර ආර්ථිකයේ ක්‍රියාත්මක කර. එවැනි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද බිහි කරලා තියෙන මේ කුඩු මාෆියා විනාශ කළා. මේ කුණු වෙච්ච ජරාජීර්ණ සමාජ ක්‍රමයේ ගෙනාවේ කවුද? මේ පාලකේ. වරද්ද තියෙන එතන. මේක තමයි එදා බුදුහාමුදුරුවෝ කිව්වේ. හරි පැහැදිලිව දුප්පත්කම ඇති වෙන කල්ලි වරහතුරන් නැති වෙනවා. වරහතුරන් නැති වෙන කල්ලි අපි ආයුධ ඇති වෙනවා. අපි ආයුධ ඇති වෙන කල්ලි අපරාධ මිනිමෙරු මංකොල්ලකම් වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ දර්ශනය කිව්වේ ඔක තමයි. දුප්පත්කමේ පදනම හේතුව වෙච්ච ගමන් සමාජ අපරාධ වැඩි වෙනවා. මිනිමෙරු වැඩි වෙනවා. අපි ආයුධ වැඩි වෙනවා. මිනිස්කම විනාශ වෙනවා. අද ගහකොළ සතා සිව්පාව විනාශ කරන්න. අද මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්න නැතුව විනාශ කරන්න. අර කොටුවේ හම්බෙච්ච කාන්තා මලසිරුර හිස නැති කඳ විතරක් තිබිච්ච බෑග් එකේ තිබිච්ච මලසිරුර ඒ කාන්තාවගේ බෙල්ල නැතුව බෑග් එකේ දාලා තිබුණා. ඒ මලසිරුර දැක්ක ගම පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් පෙරේරා මොකද්ද කිව්වේ? අපි මේගම මාධ්‍යයට දැනුම් දීපු ගමන් දිගට පිට දුරකථන ඇමතුම් 200ක් ආවා. තමන්ගේ නංගි අක්කා අම්මා සහෝදරිය අතුරුදහන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ කඳේ මල කඳේ ඉන්නවද කියලා හඳුනගන්න. විදේශවල වැඩසටහන් කරන 12 දෙනෙක් කතා කරා. අපිට පෙනුනේ එක මල කඳයි. මුළු රටම කතා කරේ මල කඳ ගැන විතරයි. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නේ තියෙන්නේ අර දුරකථන 200. ඒ කියන්නේ මොකද්ද? තව ඒ වගේ අතුරුදහන් වෙච්ච හිස නැති මල කඳන් 200ක් ගැන ඒ සහෝදරියන් කතා කරලා තියෙනවා. ඒක තමයි මේ සමාජයේ ප්‍රශ්න කරන්න ඕනි, ගැඹුරින් හොයලා බලන්න ඕනි ඇත්ත ප්‍රශ්න. ඒ දුරකථන වලින් කතා කරපු කට්ටිය විතරයි. එහෙම කතා නොකරපු කට්ටිය තව කොච්චර ඉන්නවද? මේ සමාජ අපරාධ වැඩි වෙන්නේ ඇයි? මේ පතුලේ තියෙන ඇත්ත ප්‍රශ්නේ අපි හරියට හඳුනගන්න. රෝග නිදානය අපි හරියට හඳුනගන්න. මේවා අර මම කියපු රෝග ලක්ෂණ. ඒ නිසා 73 අවුරුද්දක් තිස්සේ අපිට උරුම කරලා දීලා තියෙන්නේ මෙන්න මේ කුණු වෙච්ච ගඳ ගහන වැරදි ආර්ථික ක්‍රමය. තවදුරටත් මේ ආර්ථික ක්‍රමයම නම් අපි කරපින්නාගෙන යන්නේ. ඒ ආර්ථික ක්‍රමයට අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. සේවා ආර්ථිකයේ මත පමණක් විශ්වාසය තියලා මැද පෙරදි කියවලා මැද පෙරදි විතරක් නෙමෙයි යුරෝපෙට වේවා ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට වේවා ඒ අපි ගිහිල්ලා ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් විශ්වවිද්‍යාලාචාර්යවරයෙක් කුමන වෘත්තියද රැකියාවක් කරන්න යවුවා ඒ කරන්නේ සේවාව සැපීම තමයි. එහෙට ගිහිල්ලා ඉවන්නෙත් එහෙට රස්සාව කළ ලොරෙවනේ. මෙහි නිෂ්පාදනය නැහැ. ඒ නිසා සේවා ආර්ථිකය තුල රටක් හදන්න බෑ. සේවා ආර්ථිකය තුල පමණක් හදන්න බෑ. හැබැයි මේ කාලකන්ණි ආර්ථිකය ඇතුලේ අපිව ගෙනිච්චම සේවා ආර්ථිකය පැත්තට
නිෂ්පාදනයේ වැට්ටුවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්න උනේ සරුංගලෙත් අපි ගේන්නේ පිට රටින්. ඇත්තනේ. ඉදිකට්ට පෑන පැන්සල මකන කෑල්ල පොත කාමකටු පෙට්ටිය පොඩි එකාගේ සපත්තු දෙක තොප්පිය ඒ විතරක් ගෙදර සෙල්ලම් කරන ටෙලිබියා බෝනික්කා රේසින් කාර් එක බයිසිකලේ වෑන් එක කාර් එක අර ගොයම් පාගන මඩවන භූතය මහසෝනා ඔක්කොම ඉන්නේ පිටට චීනා අපිට ඉදිකට්ට හදලා එවනවා අපිට සරුංගලේ හදලා එවනවා ඒ චීනා අපිට සරුංගලේ ටෙලිබියා හදලා එවන සල්ලි වලින් ආපහු අපිට ණය දීලා පොලිසියට 6.5ට 8ට පොලියට සල්ලි දීලා ලෝකයේ විශාලතම ගුවන් තොටුපළ වරාය අධිවේගී මාර්ගය කොළඹ වරාය නගරය හදන අපි චීනයේ කුසරුංගලේ උඩයවලා උඩ බලාගෙන එහෙම වෙන්න ඕනේ රටක්ද මේ නෑ එහෙම සම්පත් නැති රටක් සම්පත් තියෙනවා මානව සම්පත තියෙනවා භෞතික සම්පත තියෙනවා මානව සම්පත අපේ මේ ජාතික විද්වත් සංවිධානය අපේ ඒ තියෙන ඇත්ත මානව සම්පත රට හදන්න පුළුවන් විද්වත් දැනුම තියෙන එතන භෞතික සම්පත් තියෙන මේ මහ පොළොවේ හතරමටේ මහා සාගරයේ පතුලේ තියෙන සම්පත් තාම අපි අතගාලවත් නැහැ ඇහැට දැකලත් නැහැ මේ භූමිය වගේ 8 ගුණයක් විශාල මහා සාගරේ ඒක අපිට අයිති මූද අපි ඒකට අත තියලා නැහැ ඒ නිසා මේ තාත්තේ මේ රට හදන්න ඕනි කරන භෞතික සම්පත් අපිට තියෙනවා මේ රට හදන්න ඕනි කරන මානව සම්පත් අපිට ඉන්නවා මොකද අඩු එකම එක දෙයයි මේ දෙක එකට එකතු කරලා මෙහෙවන්න පුළුවන් දුරදක්නා දැක්මකින් යුක්ත සනස්මක් සහිත කැපවීමක් සහිත දේශපාලන නායකත්වයක් පාලන බලන්නේ අන්න එතන තමයි අඩුව තියෙන්නේ එදා ඉතිහාසයේ පරාක්‍රම සමුද්‍රය හැදුවනම් තිසාවැව කලාවැව හැදුවනම් සාලෙන් රට ස්වයංපෝෂිත කරන්න අපේ මුතු මිත්තු සමත් වුණා නම් ගලාගෙන යන හැම හැතප්මකට මඟලක බැස්මක් යෝධ ඇලෙක් ගන්න පුළුවන් වුණා නම් එවැනි මහා වාරි ශිෂ්ටාචාරයේ ගුරුම කරුවන් කොට අපිපත් වුණා නම් සීග්‍රි මහා ගල් පර්වතයේ මුදුනට අර ගව් ගානක් උසට වතුර ටික ගෙනියන්න පුළුවන් තාක්ෂණයක් අපිට තිබුණා නම් ඇයි අපිට මේ රට හදන්න බැරි මොකද්ද හේතුව අඩුව තියෙන්නේ කොතනද වෙන කොතනවත් නෙමෙයි දේශපාලන නායකත්වයේ හරියට නැතිකම නිසා අපිට අවශ්‍ය කරන්නේ මොකක්ද අන්නේ පරිණත දේශපාලන නායකත්වය ඒ දේශපාලන නායකත්වය අපි හරියට තෝරගන්නවා නම් මේ රට හදන එක මහ ලොකු කච්චක් නෙමෙයි අවුරුදු 73ක් තිස්සේ හදන්න බැරි වෙච්ච රට අවුරුදු 5න් 10න් හදලා වෙනස් කරන්න පුළුවන් ශක්තියක් කැපවීමක් ධෛර්යයක් මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ නායකත්වයට තියෙනවා ඒ හැකියාව ශක්තිය දැනුම ඒ විශේෂතා සියල්ල අපිට තියෙනවා අවශ්‍ය කරන්නේ ඒ සඳහා වෙච්ච දේශපාලන බලය දැන් බොහොම පැහැදිලි මාස 16ක් යනකොට මේ රටේ බහුතරයක් ජනතාවට තමන්ගේ අත්දැකීමෙන්ම තේරුම් ගන්න ගිල තියෙනවා මේ පාලකයන්ට මේ රට හදන්න බෑ කියන්නේ. මේ වෙනස් වෙන සමාජයේ නවීනතම ලෝකයට ගැලපෙන විදියට වෙනස් කරන්න මේ පාලකයන්ට බෑ කියන එක ඡන්දෙ දීපු 69 ලක්ෂයක් අත්දැකීමෙන් දැන් තේරුම් අරන් තියෙනවා. අපි ඒ සියලු දෙනාටම ආරාධනා කරමු. වෙනස් වෙන්න ඔබ මෙච්චර කල් තෝරගත්තේ වැරදි තැන. ඔබ නිවැරදි තැන හරියට කවදාකවත් තෝරගත්තේ නැහැ. ඔබ හැමදාම කරන්නේ తాවකාලික දේවල් වලට රැවටෙන එක. එදා 2019 සහරාන් බෝම්බෙපත් වුණාට පස්සේ අරාජික වෙලා අස්ථාවරත් වෙලා තිබිච්ච රටේ එල්ලෙන්න වැලක් නැතුව හිටපු වෙලාවේ පිදුරු දහක් දැක්ක වගේ තමයි නන්දසේන කෝටාබේ මහත්තයාට එල්ලුනේ. පිදුරු ගහක් තුනත් එල්ලෙන තැනකට මිනිස්සු වැටෙනවා. ඒකට සාමාන්‍ය ස්වභාවය. ඒකට අපි වැරද්දක් කියන්නේ නැහැ. හැබැයි දැන් තේරෙනවා එල්ලලා තියෙන පිදුරු ගහක ඒක සවිමත් නැහැ. ඒක දුර්වලයි, දුබලයි කියන්නේ. අපි ඒක උදා කිව්වා. ජනාධිපති වෙනට කලින් පැහැදිලිව නිර්භයව විවෘතව අපි කිව්වා රාජපක්ෂ පවුලේ ඉන්න දුර්වලතම
අපේක්ෂකයා තමයි නන්දසේන රාජපක්ෂ කියලා. මතකද? ඒ වෙලාවේ සමහරව අපිට hina වුණා. ඒ වෙලාවේ සමහරව අපිට උසුළු විසුළු කරා. ඒ වෙලාවේ අපිට විරුද්ධව එක මඩ පෝස්ටර් දැම්මා. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ. මාස 16යි ගියේ ජනතා විමුක්ති පෙරමුණ කියපු දේ ඊටත් වඩා හොඳයි සහතික වෙලා සපත වෙලා තියෙනවා. දැන් අපි කියන්න ඕනේ නෑ. ඒගොල්ලොම කියනවා අපිටත් වඩා වැඩියෙන් ඇත්තනේ රාජපක්ෂලගේ දුර්වලමන තමයිනි නන්දසේනටත් තපන්නේ සිරිසේනටත් තපන්නේ මේ නන්දසේන කියලා. එතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලි ජනතාවට දැන් තියෙන උවමනා මේ රටේ සුහසක් ජනතාවට තියෙන ඇත්ත පිපාසයක් මේ යන පාලනය වෙනස් කරන්න. දැන් මේක හරියන්නේ නැහැ. මම අලුත් දේශපාලන නායකත්වයක් එක්ක රට වෙනස් බගකට ගෙනියන්න ඕනි කියන හැඟීම උවමනාව හැම පුරවැසියෙකුටම දැන් ඇති වෙලා තියෙනවා. අන්නේ උවමනාව උද්දීපනය කරලා අන්නේ උවමනාව තවත් ධෛර්යමත් ඉස්සරහට අරගෙන මේ රට වෙනස් කිරීමේ අභියෝගය අපි බාර ගමු. ඒක කරන්න සමත් අලුත් තරුණ පරම්පරාවක් අපිත් එක්ක ඉන්නවා. මේ තරුණ සහෝදරයන් වගේම ඔබ දැක්කා සිරස ලක්ෂපතියට ආපු අර සුක්‍රාම් නර්වර් පාසල් දැරිය අවුරුදු 17 දැරිය ලක්ෂපතියට ඇවිල්ලා කිව්වේ මොකද්ද? දේශාභිමානය නෙමෙයි ඊටත් එහා ගිය ලෝකාභිමානය තමයි දැන් අපිට ඕනේ කියලා. ඇය දැක්කා ඒ පුංචි දැරිය දැක්කා රට ගැන විතරක් නෙමෙයි මුළු මහත් ලෝකය ගැන හිතන මිනිස්සු ඕනි. ලෝක ගෝලයෙන් එහාට ගිය ගගනගාමීන් මේ ලෝක ගෝලයේ දිහා දකිනකොට ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා ග්ලැෂියර් දිය වෙලා ලෝක ගෝලයේ විනාශ වෙලා මිනිසා විනාශ වෙනවා දකිනකොට අන්නේ ගගනගාමීන් දැක්කා මේ ලෝක ගෝලය බේර ගන්න ඕනේ කියන හැඟීම. ඒ නිසා තමයි අය කිව්වේ ඒ අජටාකාශ ගාමීන්ට ඇතිවෙච්ච හැඟීමට කියන්නේ දේශාභිමානය නෙමෙයි. ඒක තමයි ඇත්ත වචනේ පරිසමාප්තාර්ථයේම ලෝකාභිමානය. ඒ කියන්නේ මොකක්ද? පරිසරය මිනිසාට හිතකර විදියට වෙනස් කිරීම. මේ ගංගා වතුරෙන් විනාශ වෙනවා, භූමිකම්පා වෙනවා, අයිස් කඳු වෙනවා, ගිනි කඳු පුපුරනවා. මේ පරිසරය මිනිසාව විනාශ කරන තැනකට තියෙනවා. එහෙනම් අපි යන්න ඕනේ කොතනද? නූතන මිනිසා යන්න ඕනේ පරිසරය මිනිසාට හිතකර විදියට වෙනස් කරන තැනට. මිනිස්සු ගහ ගන්න තැනට නෙමෙයි. ජාති කුල ආගම් මනුව එකිනෙකා කොටා ගන්න තැනට නෙමෙයි. සුක්‍ර කිව්වේ ඒක. අපි ලාංකිකව එකට එකතු වෙන්න ඕනේ. ඒ මුස්ලිම්. ඒ කිව්වා අපි එකට එකතු වුණොත් මෙරට හදන්න පුළුවන් කියලා. ඇත්ත. මිනිස්සු අපි එක කුලකා ගත්තොත් මේක හදන්න බෑ. අපි එකතු වෙන්න ඕනේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි සියලු දෙනාම එක මිටකට එකතු වුණොත් මිනිස්සු විදියට එකතු වුණොත් මේක හදන්න පුළුවන් කියලා කිව්වේ. ඒ විතරක් නෙමෙයි කිව්වේ ලෝකාභිමානය කියලා කිව්වේ පරිසරයේ මිනිසාට හිතකර විදියට වෙනස් කිරීම. ඒක තමයි සමාජවාදී කොමියුනිස්ට්වාදී අපේ දර්ශනයේ පදනම. මිනිස්සු කුලකා ගන්නවා වෙනුවට කොමියුනිස්ට් ක්‍රමයේ ගැටුම තියෙන්නේ මිනිසා සහ පරිසරය අතර. මේ දියුණුවන විද්‍යාව තාක්ෂණය සමාජ දැනුම අවසානයේ අපි යන්න ඕනේ පරිසරයේ ජයග්‍රහණය කරන අරගලයට. ඒක තමයි මිනිසා සහ පරිසරය අතර ප්‍රතිවිරෝධී ගැටුම. ඒ මහා ගැඹුරු දාර්ශනය තමයි සුක්‍රා දැරිය ඇයට තේරෙන භාෂාවෙන් ලෝකාභිමානය කියලා කිව්වේ. අලුත් પરම්පරාව හිතනවා අලුත් විදියට. අලුත් પરම්පරාව වැඩ කරන්නේ අලුත් විදියට. සිංහරාජ වනාන්තරයේ අයිනේ භාග්‍යා අය ස්වභාවිකව තමන්ගේ හදවතේ නැගිච්ච පරිසරයට පෙන්වන ආදරය තමයි ඒ වැඩසටහනෙන් එළියට ආන්නේ. එවැනි දැරියන් තරුණ තරුණියන් දහස් ගාණක් අපි අතර ඉන්නවා. මේ රට ආදරය කරන මේ ගහකොළ සතා සිව්පාවට ආදරය කරන සැබෑ දේශ ප්‍රේමී. ඒ තමයි ඇත්ත වචනේ පරිසමාප්ත දේශ ප්‍රේමී. ගහකොළ සතා සිව්පාව ඇතුළු මේ මහ පොළව ජාතික සම්පත් වලට ආදරය කිරීම තමයි ඇත්ත දේශ ප්‍රේමී. දේශ ප්‍රේමී කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මිනිසාට පමණක් නෙවෙයි මිනිසා ඇතුළු සියලු සත්‍යයන් සියලු ජීවීන් ගහකොළ සතා සිව්පාව ආරක්ෂා කිරීම මිනිසාට හිතකර විදියට මේවා සුරක්ෂිත කරලා ඉදිරියට ගෙන යාම. අන්නේ පුරුල්ලෝ අර්ථයෙන් යුක්ත
ඒ අර්ථයෙන් යුක්තව මේ සමාජය වෙනස් කරන නායකත්වය අපි බාර ගන්න ඕනි. ඒ වගකීම අපි බාර ගන්න ඕනි. ඒ සඳහා සුදුසුම කාලය දැන් ඇවිල්ලා තියෙනවා. මේක තමයි හොඳම වෙලාව. මේක තමයි හොඳම අවස්ථාව. ජනතාව පිපාසයෙන් ඉන්නේ. ජනතාව ඉල්ලමින් ඉන්නේ අලුත් නායකත්වයක්. ජනතාවට ඕනි වෙලා තියෙන්නේ රට මේ මහා ගැඹුරු අර්බුදයෙන් නිදහස් කරගැනීමේ මඟ පෙන්වීම නායකත්වයක්. අපි මේ නායකත්වය දෙමු. අපි ඒ වෙනුවෙන් කැප වෙමු. ඒ වෙනුවෙන් සංවිධානය වෙමු. ඒ වෙනුවෙන් අපේ හිත් ධෛර්යමත් කරගමු. හිත් හයිය කරගමු. එකා වගේ මීමැසි පොදියක් වගේ කුමුකුමුයේ කිටි කිටි එකතු වෙලා මේ රට වෙනස් කරන මහා දෙවන්ත අභියෝගය බාර ගන්න. මේ රටේ අනාගතය නිවැරදි දිශාවට ගෙනියන ඇත්ත වචනේ පරිසමාප්තාර්ථයේ සෞභාග්‍ය කරා මෙහෙවන නව යුගය නව පරම්පරාවේ යුගය ආරම්භ කරමු. ඒ සඳහා මැදිහත් වෙන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, ප්‍රඥාව ප්‍රාර්ථනා කරමින් මම වෙනසමු.